තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ ආදරණීය දරු දැරියනි. මූලික පිරිවෙනේ 4 වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ දෙවන විද්‍යාව පාඩම. මානව දේහේ පද්ධති වල ක්‍රියාකාරීත්වය. මානව දේහේ විවිධ පද්ධති වල ක්‍රියාකාරීත්වය. දැන් මේ පාඩමේදී අපි මේ වන විට නිර්දේශගත කරලා තියෙන අපිට මානව දේහේ අධ්‍යයනය කරන්න තියෙන පද්ධති 4න් පද්ධති 2ක් ගැන සර්ව සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසානයක් කරා ඒ අවශ්‍ය විෂය කරුණුත් එක්ක. මොනවද අපි සාකච්ඡා කරලා ඉවර කරපු පාඩම් පද්ධති 2? ඒ තමයි මිනිසාගේ රුධිර සංසරණ පද්ධතිය. ඊට පස්සේ අපි සාකච්ඡා කරුවා මිනිසාගේ ශ්වසන පද්ධතිය. මේ පද්ධති දෙකේ පොඩි සම්බන්ධයකුත් තියෙනවා. රුධිර සංසරණ පද්ධතිය ගැන කතා කරලා ඒ ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් රෝගාබාධ කිහිපයකුත් අපි කතා කරුවා. ශ්වසන පද්ධතිය ගැන කතා කරලා ඒ ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් රෝගාබාධ කිහිපයකුත් අපි කතා කරුවා. ඔන්න එහෙනම් අපි මේ පරිච්ඡේදයේදී මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය කියන තුන්වෙනි පද්ධතිය අපි මේ පාඩමේ ඉගෙන ගන්න තුන්වෙනි පද්ධතිය සාකච්ඡා කරන්නයි හදන්නේ. මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය. දැන් මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියක් මිනිස් දේහය තුළ නිර්මාණය වීමේ අවශ්‍යතාවය කුමක්ද? ස්වාමින් වහන්සේ දරුවනි අපි දන්නවා මිහි පිට වෙසෙන ඕනෑම ජීවියෙකුට ජීවත් වීමට ආහාර අවශ්‍යයි. ඒ මොකටද ආහාර ඕනි? ආහාර අවශ්‍ය වෙන්නේ මේ ජීවි දේහ තුළ සිදුවන ජීව ක්‍රියාකාරකම් කරගන්න අවශ්‍ය ශක්තිය ලබා ගැනීමටත් ජීවි දේහේ වර්ධනයට අවශ්‍ය ද්‍රව්‍ය ටික, ගෙවි ගිය පටක අලුත් වැඩියා කරගන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික වගේ ඒවට අවශ්‍ය ද්‍රව්‍ය ටික ලබා ගන්න. ආහාර වලින් අපිට ලැබෙන්නේ ශක්තිය සහ ද්‍රව්‍ය. ජීවි දේහ ක්‍රියාකාරකම් කිරීමට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. ජීවි දේහ වර්ධනය ගෙවි ගිය කොටස් අලුත් වැඩියා කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ටික ආහාර වලින් තමයි ලැබෙන්නේ. ඒතකොට ශක්තිය සහ ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය තමයි ආහාර ලබා ගැනීම කියලා කියන්නේ. එහෙනම් ආහාර වලින් ලැබෙන ශක්තිය සහ ද්‍රව්‍ය. දැන් අප ගන්නා බොහෝමයක් ආහාරවල තියෙන්නේ සංකීර්ණ පෝෂක පදාර්ථ. සංකීර්ණ පෝෂක පදාර්ථ. ඒ කිව්වේ කාබෝහයිඩ්‍රේට්. ඒක කාබන් පදනම් කරගත් සංකීර්ණ පෝෂක පදාර්ථයක්. ප්‍රෝටීන ඒකත් කාබන් පදනම් කරගත්තු සංකීර්ණ පෝෂක පදාර්ථයක්. ලිපිඩ ඒකත් කාබන් පදනම් කරගත්තු සංකීර්ණ පෝෂක පදාර්ථ. ඒතර අප ගන්නා ආහාරවල තියෙනවා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ වගේ කාබන් පදනම් කරගත්තු සංකීර්ණ පෝෂක පදාර්ථ. මේ සංකීර්ණ ආහාර අපි අනුභව කළාට අපේ දේහයට කෙලින්ම මේ සංකීර්ණ ආහාර අවශෝෂණය කරන්න බෑ. මොකද මේවා ආහාර මේ අපේ දේහයට ගත්තම රුධිරය ඔස්සේ තමයි ඇඟේ සෛල වලට අරගෙන ගිහලා දෙන්නේ මේ ආහාර. දැන් රුධිරයට මේවා ඇඟේ සෛල වලට අරගෙන ගිහලා දෙන්න නම් රුධිරයට ඒවා උරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. උරා ගන්න නම් ඒවා සරල ද්‍රව්‍ය බවට පත් වෙන්න ඕනේ. මොකද රුධිරයට සංකීර්ණ ද්‍රව්‍ය අවශෝෂණය කිරීමේ හැකියාවක් නැහැ. සරල ද්‍රව්‍ය තමයි රුධිරයේ තියෙන රුධිර ප්ලාස්මා විදිය වෙලා යන්න පුළුවන්. නමුත් අපිට සරල ආහාර වැඩි කන්න හම්බ වෙන්නේ නැහැ. ඔය ඉඳලා හිටලා ග්ලූකෝස් වගේ දෙයක් කෑවොත්. එහෙම නැත්නම් සුක්‍රෝස් වගේ දෙයක් ආහාරයට ගත්තොත්. ඇරෙන්න සාමාන්‍යයෙන් අපි කන කාබෝහයිඩ්‍රේට් පිෂ්ඨය. ඊළඟට අපි කන ප්‍රෝටීන්. අපි ආහාරයට ගන්න ලිපිඩ. ඒ කියන්නේ තෙල් සහ මේදේ දෙකේ තනි වචනේ ලිපිඩ. කාමරුෂ්ණත්වයේ ද්‍රව අවස්ථාවේ පවතින ලිපිඩ වලට කියනවා තෙල්. කාමරුෂ්ණත්වයේ ඝන අවස්ථාවේ පවතින ලිපිඩ වලට කියනවා මේදේ. ඒතර මේදේ තෙල් කියන්නේ ලිපිඩ වල කාමරුෂ්ණත්වයේ පවතින ස්වરૂප දෙක. එතකොට මේ ලිපිඩ, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් ආහාරයට ගත්තට ඒවා සංකීර්ණ පෝෂක පදාර්ථ. ඒවා කෙලින්ම අපේ රුධිරයට අවශෝෂණය කරලා සෛල වලට ගිහින් දෙන්න විදියක් නැහැ. ඒ නිසා අප ගන්නා මේ සංකීර්ණ පෝෂක පදාර්ථ අපේ ආහාර වලින් අපිට ලැබෙන පිෂ්ඨය, ප්‍රෝටීන්, ලිපිඩ ආදී මේ සංකීර්ණ පෝෂක පදාර්ථ
රුධිරයට අවශෝෂණය කළ හැකි සරල පෝෂ්‍ය පදාර්ථ බවට පත් කිරීමේ ක්‍රියාවලියට කියනවා ආහාර ජීර්ණය. එනවා ආහාර ජීර්ණයේ අවශ්‍යතාවය ගොඩනගන්නේ ඒකයි. අපිට කෙලින්ම සරල ආහාර ගන්න පුළුවන් නම් එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. ජීර්ණ පද්ධතියක අවශ්‍යතාවයක් නැහැ. ගන්න ආහාර කෙලින්ම රුධිරයට උරලා සෛල වලට ගිහින්දී. එහෙනම් අපේ ඇඟේ ආහාර ජීර්ණ පද්ධතිය කියලා පද්ධතියක් නිර්මාණය වීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් අප ගන්නා බොහෝමයක් ආහාර සංකීර්ණ පෝෂ්‍ය පදාර්ථ. ඒ සංකීර්ණ පෝෂ්‍ය පදාර්ථ කෙලින්ම රුධිරයට උරන්න බෑ. ඉරුවේ නැත්තම් සෛල වලට ගිහින් දෙන්න විදියක් නැහැ රුධිරය අවශෝෂණය කළේ නැත්තම්. එහෙනම් මේක ඉස්සෙල්ලා අපි ගන්න ආහාරවල තියෙන මේ සංකීර්ණ පෝෂ්‍ය පදාර්ථ ශරීරය තුලදී සරල පෝෂ්‍ය පදාර්ථ බවට බිඳෙලෙන්න. අන්න ඒ ක්‍රියාවලිය කරන්න. අප ගන්න ආහාරයේ තිබෙන සංකීර්ණ පෝෂ්‍ය පදාර්ථ රුධිරයට අවශෝෂණය කළ හැකි සරල පෝෂ්‍ය පදාර්ථ බවට පත් කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා ආහාර ජීර්ණය. එහෙනම් ආහාර ජීර්ණයේදී අපි කරන්නේ සංකීර්ණ පෝෂ්‍ය පදාර්ථ සංකීර්ණ ආහාර මේ සංකීර්ණ පෝෂ්‍ය පදාර්ථ පත් කරනවා රුධිරයට අවශෝෂණය කර හැකි සරල පෝෂ්‍ය පදාර්ථ සරල ආහාර බවට. මේ ක්‍රියාවලියට අපි කියනවා ජීර්ණය. ආහාර ජීර්ණය ඩයිජෙෂන් ජීර්ණය. උදාහරණයක් ඇටියට කියනවා නම් අපි ගන්න කාබෝහයිඩ්‍රේට් ආහාර. කාබෝහයිඩ්‍රේට් කියන සංකීර්ණ පෝෂ්‍ය පදාර්ථ අපේ කෑම වල තියෙන. ඒවා ජීර්ණයට ලක් වුණාම සෑදෙනවා මොනොසැකරයිඩ් ඒවත් ග්ලූකෝස් කියන සරල ආහාර වර්ග. මෙන්න මේක රුධිරයට උරන්න පුළුවන්. ග්ලූකෝස්. සීනි කියන්නේ ග්ලූකෝස්. සරල සීනි. එතකොට මේක ආහාර ජීර්ණය. ඊළඟට අපි ගන්න ප්‍රෝටීන් ආහාර ඒවා සංකීර්ණ පෝෂ්‍ය පදාර්ථ ප්‍රෝටීන්. මේක ජීර්ණයට ලක් වුණාම සෑදෙනවා ඇමයිනෝ අම්ල. ඇමිනෝ ඇසිඩ්ස්. අන්න සරල පෝෂ්‍ය පදාර්ථය රුධිරයට අවශෝෂණය කරන්න පුළුවන්. අපි ගන්න ලිපිඩ ආහාර සංකීර්ණයි. කෙලිම රුධිරයට උරන්න බෑ. ජීර්ණය වුණොත් ලැබෙනවා මේද අම්ල සහ ග්ලිසරෝල්. ඒවා සරල ආහාර. ලිපිඩ ජීර්ණ වුණාම සෑහෙන සරල පාල දෙක තමයි මේද අම්ල සහ ග්ලිසරෝල් දෙන්නෙක් හැදෙනවා. කියන්නේ මේද අම්ලයි ග්ලිසරෝල් එකතු වෙලා තමයි ලිපිඩ හැදලා තියෙන්නේ. ලිපිඩ ආයේ ජීර්ණ වෙනකොට ඒ සෑදීමට දායක වූ මේද අම්ල සහ ග්ලිසරෝල් හැදෙනවා. මෙන්න ජීර්ණය. මේක තමයි ජීර්ණයේ මූලික අවශ්‍යතාවය. අප ගන්න ආහාරයේ තිබෙන සංකීර්ණ පෝෂ්‍ය පදාර්ථ රුධිරයට අවශෝෂණය කළ හැකි සරල පෝෂ්‍ය පදාර්ථ බවට පත් කිරීමේ ක්‍රියාවලිය ආහාර ජීර්ණය. ඒතර අපිට කෙලින්ම මේවා ආහාර වලින් ලැබෙනවා නම් ආයි ජීර්ණ පද්ධතියක අවශ්‍යතාවයක් නැහැ. කෙලින්ම රුධිරයට උරන්න. අපිට මේවා සාමාන්‍යයෙන් ලැබෙන්නේ නැහැ. මොකද අපිට ශාක වලින් ලැබෙන්නේ ඕ වෙනස් සත්වයන්ගෙන් ලැබෙන්නේ මේ වගේ සංකීර්ණ පෝෂ්‍ය පදාර්ථ. ඒතර ඒවා අපි ආහාරයට ගත්තම ජීර්ණ පද්ධතිය තුළදී මේක මේ තත්ත්වයටපත් කරනවා. එහෙනම් ආහාර ජීර්ණයේ ප්‍රමුඛතම කාර්යය තමයි ආහාරයේ තිබෙන ආහාරයේ තිබෙන සංකීර්ණ පෝෂ්‍ය පදාර්ථ රුධිරයට අවශෝෂණය කර හැකි සරල පෝෂ්‍ය පදාර්ථ බවට පත් කිරීම. ඊට අමතරව ආහාර ජීර්ණ පද්ධතියේ තව උපකාරයන් දෙකක් තියෙනවා. මොනවද? ඒ සංකීර්ණව සරලව බවට පත් කිරීම තමයි මූලික කාර්යය. මේ සරල ආහාර රුධිරයට අවශෝෂණය කිරීම, දේහයට උරා ගැනීමත් ආහාර ජීර්ණ පද්ධතියේ තව උපකාරයක්. ජීර්ණය කරලා සංකීර්ණ එක සරල එක බවට පත් කිරීම තමයි මූලික කාර්යය. එලෙස පත් කරපු සරල ද්‍රව්‍ය, හදාගත් සරල ද්‍රව්‍ය දේහයට නැත්නම් රුධිරයට අවශෝෂණය කොට දීමත් රුධිර සංසරණ පද්ධතියේ කාර්යය.
3 අපි කොච්චර කිව්වත් අපේ ආහාර ජීර්ණ පද්ධතියේ 100% කාර්යක්ෂම අවයවයක් කාර්යක්ෂම පද්ධතියක් නෙමෙයි. ඒ කියන්නේ මොකද්ද? අප ගන්න ඔක්කොම සංකීර්ණ ආහාර සරල වෙන්නේ නැහැ. අපි ගන්න ඔක්කොම ආහාර සරල බවට පත් වෙන්නේ නැහැ. කියන්නේ 100% කාර්යක්ෂම කියන්නේ ඒකනේ. කන ඔක්කොම ටික සරල වෙන්න ඕනේ. ඇඟට උරන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. ඔය ගන්න ආහාර වලින් සෑහෙන ප්‍රමාණයක් ජීර්ණය වෙලා සරල බවට පත් වෙලා දෙහෙට උරනවා. සවස්සලක යුතු ප්‍රමාණයක් ජීර්ණේ නොවි ඉතිරි වෙනවා. අන්න ඒ ජීර්ණේ නොවූ ඉතිරි ටික ශරීරයෙන් බැහැර කිරීමත් ආහාර ජීර්ණ පද්ධතියේ කාර්යය. ජීර්ණේ නොවුසා අවශෝෂණයේ නොවූ ආහාර කොටස් දේහෙන් බැහැර කිරීමත් ආහාර ජීර්ණ පද්ධතියේ කාර්යය. එහෙනම් මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධාන කාර්යයන් 3යි. පළවෙනි එක තමයි ආහාරයේ තිබෙන සංකීර්ණ පෝෂ්‍ය පදාර්ථ සරල ආහාර බවට පත් කිරීම. රුධිරයට අවශෝෂණය කරගෙන සරල ආහාර බවට පත් කිරීම. 2 එම සරල ආහාර රුධිරයට එහෙම නැත්නම් දේහයට අවශෝෂණය කිරීමට ඉඩ සලසා දීම. 3 ජීර්ණේ නොවූ සහ අවශෝෂණය නොවූ ආහාර කොටස් දේහෙන් බැහැර කිරීම. මල ද්‍රව්‍ය ලෙස දේහෙන් බැහැර කිරීම. මෙන්න මේ අවශ්‍යතා 3 ඉටු කරන්න පුළුවන් විදිහට තමයි මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය සකස් වෙලා තියෙනවා. අපි ඉගෙන ගත්තා. ඕනම පද්ධතියකට ඒට ආවේනික කාර්යයක් තියෙනවා. ආහාර ජීර්ණ පද්ධතියේ කාර්ය සංකීර්ණ ආහාර රුධිරයට අවශෝෂණය කළ හැකි සරල ආහාර බවට පත් කිරීමත් එම සරල ආහාර දේහයට රුධිරයට අවශෝෂණය කිරීමට ඉඩ සලසා දීමත් ජීර්ණේ නොවූ සහ අවශෝෂණය නොවූ ආහාර දේහෙන් බැහැර කිරීම. මෙන්න මේ අවශ්‍යතා 3 සම්පූර්ණ කරන්නට මිනිස් දේහය තුළ නිර්මාණය වෙලා තියෙන පද්ධතියට අපි කියනවා ආහාර ජීර්ණ පද්ධතිය. මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රධාන වශයෙන් මුඛයෙන් ආරම්භලා ගුදෙන් අවසන් වන. මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රධාන වශයෙන් මුඛයෙන් ආරම්භලා ගුදෙන් අවසන් වන තනි නලයක්. මේක නලයක්. මුඛයෙන් ආරම්භලා ගුදෙන් අවසන් වන නලයක්. ඒ නලයේ විවිධ ස්ථාන ඒ අවශ්‍යතාවය කරන්න පොඩි පොඩි අණුවර්ථන දානවා. නමුත් මේක තනි නලයක්. මුඛයෙන් පටන් ගන්න නලය එක කෙලවරක් මුඛය අනික් කෙලවර ගුදේ. මුඛයෙන් ආහාර ඇතුළු කරනවා මගදී යන ගමන් ජීර්ණය වෙවි යනවා සරල ද්‍රව්‍ය බවට පත් වෙනවා ඊට පස්සේ මග කොටසකදී ඒ සරල ද්‍රව්‍ය දෙයට උරා ගන්නවා උරාගෙන ඉවරුනාට පස්සේ ජිරෝපු නැතිසා උරා නොගත්තු ටික නලයේ අවසාන කෙලවර ඉතුරු වෙනවා මල ද්‍රව්‍ය බවට පත් වෙලා නලයේ අනික් කෙලවර වෙච්ච ගුදෙන් එළියට. හරි සරල ක්‍රියාවලිය. මුඛයෙන් ආහාර ගන්නවා සංකීර්ණ ආහාර මේ නලයේ මගේ යන ගමන් විවිධ ස්ථානවලදී විවිධ ජීර්ණ ක්‍රියාවන්ට ලක් වෙනවා. ඒ ජීර්ණ ක්‍රියාවන්ට ලක් වෙලා ඒ තැන්වලදී ඒක සංකීර්ණ එක සරල වෙවි කියලා සරල ආහාර බවට පත් වෙනවා. එක්තරා තැනකදී ඒ සරල ආහාර රුධිරයට උරා ගන්නවා. දිගටම උරා ගත්තට පස්සේ අවසාන හරියට යනකොට උරා නොගත්තු අවශෝෂණය නොකරපු සහ ජීර්ණය නොවෙච්ච කොටස් ආහාර කොටස් ටික. හරි. නලයේ අවසාන කෙලවරේ මල ද්‍රව්‍ය ලෙස ඉතුරු වෙනවා. නලයේ අනික් කෙලවර වෙච්ච ගුදේ පිටතට යනවා. එතකොට අපේ ආහාර මාර්ගය කියන්නේ ඒකට තමයි. මුඛයෙන් ආරම්භ වෙලා ගුදෙන් ඉවර වෙනවා. දිග නලයක්. මීටර් 13ක් විතර දිග නලයක්. හරි. පැහැදිලි? එතකොට ඊට අමතරව මේ නලයේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට උදව් කරන්න වැදගත් වන ග්‍රන්ථි කීපයකුත් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත වෙනවා. ඒව තුලින් ආහාරය යන්නේ නැහැ ග්‍රන්ථි තුලින්. නමුත් ආහාර නලයේ තුල ආහාරය යනකොට ආහාර සංකීර්ණ එක සරල බවට පත් කරන්න ඕන කරන විවිධ ශ්‍රාවයන් එන්සයිම වර්ග නිපදවන්න වැදගත් වන ග්‍රන්ථි කීපයක් තියෙනවා. ආහාර නලයේ දිගේ යනකොට එක එක තැන්වලදී නලයේ එක එක ස්ථාන වලින් ආහාර යනකොට අර ග්‍රන්ථි වලින් විවිධ එන්සයිම නිපදවලා ඒ තැන්වලට දානවා. එතකොට ඒ තැන්වලදී ආහාර ජීර්ණ වෙවි සරල වෙවි යනවා. ඒතකොට අපිට ආහාර ජීර්ණ පද්ධතියට අර ආහාර මාර්ගයට අමතරව ඒ මාර්ගයේ විවිධ ස්ථානවලදී විවිධ ශ්‍රාවයන් නිපදවලා ශ්‍රාවය කරන ග්‍රන්ථි ටිකත් එකතු කරලා ගන්න ඕනේ. එතකොට මේ ග්‍රන්ථි ටිකයි මාර්ගයේ අවයව ටිකයි ඔක්කොම එකතු කරලා ගත්තම කියනවා මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය. මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය කියලා අපි කියනවා. ආහාර ජීර්ණ පද්ධතියට මුඛයෙන් ආරම්භ වී ගුදෙන් අවසන් වන ආහාර මාර්ගය ආයති වෙනවා. එම ආහාර මාර්ගයේ ආශ්‍රිතව පිටන ආහාර ජීර්ණයට වැදගත් වන විවිධ ශ්‍රාවයන් නිපදවන ග්‍රන්ථි ටිකත් අයිති වෙනවා. ඒ සියල්ල එකතු කරාම අපි කියනවා මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය. හොඳයි එහෙනම් අපි කියවලා බලලා ආහාර ජීර්ණ පද්ධතියේ මූලික කොටස් ටික ඉස්සලා හඳුනගමු. මේ බලන්න.
මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය ශරීරය තුළ සිදුවන විවිධ ජීව ක්‍රියා සඳහා ශක්තිය අවශ්‍ය වේ. එම ශක්තිය ලැබෙන්නේ අප ගන්නා ආහාර වලින්. මෙම ආහාර කාබන් මූලද්‍රව්‍ය පදනම් වූ සංකීර්ණ සංයෝග වේ. එලෙස ඇති ප්‍රධාන ආහාර සංඝටක ලෙස කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේදය දැක්විය හැකිය. අප ගන්න මේදය කියන්නේ ලිපිඩ. ලිපිඩ වල ඝන අවස්ථාව මේදය, ද්‍රව අවස්ථාව තෙල්. පොදුවේ ලිපිඩ හැඳින්විය හැකිය. අප ගන්නා ආහාර වන බත්, පාන්, මස්, මාළු, එළවලු, පළතුරු ආදී මේවා අඩංගු වේ. ඒවායේ අඩංගු වන ශක්තිය ලබා ගැනීමට ආහාරවල අඩංගු කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ වැනි සංකීර්ණ කාබනික සංයෝග ශරීරයට අවශෝෂණය කළ හැකි පරිදි කුඩා කොටස් වලට බිඳ ද්‍රාව්‍ය තත්ත්වයට පත් කළ යුතුයි. අන්න බලන්න ඒවායේ අඩංගු වන ශක්තිය ලබා ගැනීමට ආහාරවල අඩංගු කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ වැනි සංකීර්ණ කාබනික සංයෝග ශරීරයට අවශෝෂණය කළ හැකි, කියන්නේ රුධිරයට අවශෝෂණය කළ හැකි පරිදි කුඩා කොටස් වලට සරල ද්‍රව්‍ය බවට බිඳ එළිය යුතුය, පත් කළ යුතුය. ආහාරවල අඩංගු සංකීර්ණ කාබනික සංයෝග අවශෝෂණය කළ හැකි පරිදි රුධිරයට නැත්නම් ශරීරයට අවශෝෂණය කළ හැකි පරිදි සරල කාබනික සංයෝග බවට පත්වීමේ ක්‍රියාවලිය ආහාර ජීර්ණය ලෙස හැඳින්වේ. මෙන්න ආහාර ජීර්ණය. ආහාරවල අඩංගු සංකීර්ණ කාබනික සංයෝග අවශෝෂණය කළ හැකි පරිදි සරල කාබනික සංයෝග බවට පත්කිරීමේ ක්‍රියාවලිය ආහාර ජීර්ණය ලෙස හැඳින්වේ. ඔන්න ආහාර ජීර්ණය. නම් විභාගෙදී අහුවොත් ආහාර ජීර්ණය යනු කුමක්ද? අප ගන්නා ආහාරයේ තිබෙන සංකීර්ණ කාබනික ද්‍රව්‍ය නැත්නම් සංකීර්ණ පෝෂ්‍ය පදාර්ථ රුධිරයට අවශෝෂණය කළ හැකි සරල ආහාර බවට බිඳෙලීමේ ක්‍රියාවලිය ආහාර ජීර්ණය. ජීර්ණ පද්ධතියේ මූලික කාර්යයත් ඒකයි. ඊට අමතරව ජීර්ණ පද්ධතිය මගින් ඒ ජීර්ණ අන්තඵල දෙහයට අවශෝෂණය කිරීමේ කාර්යයත් ඉටු කරලා දෙනවා. ඊට අමතරව ජීර්ණය වූ අවශෝෂණය වූ දෙහ කොටස් ආහාර කොටස් දෙයින් බැහැර කිරීමේ ක්‍රියාවලියත් සිදු කරලා දෙනවා. මල ද්‍රව්‍ය බැහැර කිරීම හරහා. හොඳයි. අපි යමු ඉස්සරහට. ආහාර ජීර්ණ පද්ධතියේ විව්වය. මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය මුඛ කුහරයේ සිට ගුද මාර්ගයේ දක්වා වූ තනි නාලයකි. එය පේශි වලින් සෑදී ඇත. මේ ආහාර ජීර්ණ පද්ධතිය තනිකර පේශි වලින් ඇදිලා තියෙනවා. ජීර්ණ කෘත්‍යයට අනුව විවිධ තැන්වලදී එහි විව්වේ වෙනස් වී ඇත. මේ නලයේ ඒ තැන්වලදී ජීර්ණ ක්‍රියාවලිය සිදුවන ආකාරව නලයේ සමහර තැන් මහත් වෙලා, සමහර තැන් හීනි වෙලා, සමහර තැන් කොට වෙලා, සමහර තැන් දිග වෙලා, සමහර තැන් මල්ලක් වගේ ඇදිලා ඒ තැන ඒ නලයේ එක එක තැන් එක එක විදිහට විකරණය වෙලා තිනවා. ඒ ජීර්ණ ක්‍රියාවලිය වඩා කාර්යක්ෂමව සිදු කරන්නේ. ජීර්ණ කෘත්‍යයට අනුව විවිධ තැන්වලදී එහි විව්වේ වෙනස් වී ඇත. ආහාර ජීර්ණ පද්ධතියේ කාර්ය වනුයේ ආහාර ජීර්ණය මෙන්න පළවෙනි එක ආහාර ජීර්ණය. ජීර්ණ ඵල අවශෝෂණය හා ජීර්ණය නොවූ ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීමයි. ජීර්ණය නොවූ සහ අවශෝෂණය වූ දෙහ කොටස් ආහාර කොටස් දෙයින් බැහැර කිරීම. ජීර්ණයේ භෞතික රසායනික ක්‍රියාවලිය මගින් සිදුවේ. ඒක හරි. දැන් ආහාර ජීර්ණ පද්ධතියේ මූලික කාර්ය ජීර්ණයනේ. ආහාර ජීර්ණ සංකීර්ණ ඒවා සරලව බවට පත් කිරීම. ඒකට තනි වචනෙන් කිව්වේ ජීර්ණය. සංකීර්ණ ආහාර රුධිරයට අවශෝෂණය කළ හැකි සරල ආහාර බවට පත් කිරීමේ ක්‍රියාවලිය ජීර්ණය. ජීර්ණය ආකාර දෙකකින් සිදු වෙනවා. හරි. ජීර්ණය ආකාර දෙකයි. ජීර්ණය ආහාර ජීර්ණය පියවර දෙකයි. නැත්තම් ක්‍රම දෙකයි. එකක් තමයි භෞතික ජීර්ණය. භෞතික ජීර්ණය ෆිසිකල් ඩයිජෙෂන් එක. මේ භෞතික ජීර්ණයේදී වෙන්නේ ස්වාමීන් වහන්සේ දරුවනේ ආහාරයේ රසායනික විපර්යාසයන් වෙන්නේ ආහාර කුඩා කැබලි වලට කැඩෙනවා. කුඩා කැබලි වලට කැඩෙනවා. ආහාර කැපෙනවා. තැලෙනවා. ඇඹරෙනවා. කේටයත් එක්ක මිශ්‍ර වෙනවා. කලවම් වෙනවා. ඔන්න ඔය වගේ දේවල් තමයි භෞතික ජීර්ණය දෙන්නේ. ආහාර කැපීම, කැඩීම, තැලීම, ඇඹරීම, කේටය සමග මිශ්‍ර වීම ආදී ක්‍රියාවන් තමයි භෞතික ජීර්ණය. ඒක සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් ওই භෞතික ජීර්ණයනේ මුඛයේදී. මුඛයේදී ආහාර මුඛයට ගත්තම මුඛයේ තමයි අපි ආහාර කපන්නේ, කඩන්නේ, තලන්නේ, අඹරන්නේ ඔක්කොම මුඛයේදී.
භෞතික ජීර්ණයේ මූලිකව වෙන්නේ මොකද? ඊට අමතරව ආමාශයට යම් ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ආමාශයට ගියාම ආමාශයේ පේශි ක්‍රියාත්මක වීමෙන් ආමාශය බිත්තියේ පේශි ක්‍රියාත්මක වීමෙන් ආහාරය කලවම් කරනවා ආමාශික විෂයත් එක්ක එතරම් පොඩි කලවම්වීමක් වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් භෞතික ජීර්ණය වෙන්නේ මොකේද? රසායනික ජීර්ණය දෙන්නේ කෙමිකල් ඩයිජෙෂන් එක. රසායනික ජීර්ණය. දරුවෝ මේ රසායනික ජීර්ණයේදී වෙන්නේ ආහාරයේ රසායනික ස්වරූපේ වෙනස් වෙලා සංකීර්ණික සරල වෙනවා. සංකීර්ණ පෝෂ්‍ය පදාර්ථ සරල පෝෂ්‍ය පදාර්ථ බවට පත් වෙනවා. සංකීර්ණ පෝෂ්‍ය පදාර්ථ සරල පෝෂ්‍ය පදාර්ථ බවට පත් වෙනවා. ඒක වෙන්නේ එන්සයිම මගින්. ඒක වෙන්නේ එන්සයිම මගින්. ආහාර මාර්ගයේ ආහාර ගමන් කරද්දී විවිධ ස්ථානවලදී විවිධ එන්සයිම ශ්‍රාව වෙනවා. ඒ එන්සයිම මගින් ආහාරයේ තියෙන සංකීර්ණ පෝෂ්‍ය පදාර්ථ ක්‍රමක්‍රමයෙන් සරල ද්‍රව්‍ය බවට පත් වෙනවා. එකපාර කඩන්නේ නැහැ. සමහර ඒවා තියෙනවා පියවර දෙකෙන් වෙනවා. දැන් පිෂ්ඨේ වගේ එකක් ජීර්ණය වෙනකොට පිෂ්ඨය පළමුව එක එන්සයිමයක් මගින් පිෂ්ඨය මෝල්ටෝස් කරනවා. ඒ කියන්නේ අර්ධ ජීර්ණ ඵලය. අර්ධයි ඒක භාගයට ජීර්ණ වෙලා. පස්සේ තව එන්සයිමයක් මගින් මෝල්ටෝස් සරලම ජීර්ණ ඵලය වෙච්ච ග්ලූකෝස් බවට පත් කරනවා. ප්‍රෝටීනත් එහෙමයි. ආහාර ජීර්ණ පදේ තමාර තැන්වලදී ප්‍රෝටීන භාගයට ජීර්ණය කරනවා පොලිපෙප්ටයිඩ් බවට. ඒක කරන්නේ එක එන්සයිම් එකකින්. පස්සේ මේ භාගයට ජීර්ණය වෙච්ච පොලිපෙප්ටයිඩ් තව එන්සයිම් එකකින් ඇමයිනෝ අම්ල බවට පත් කරනවා. හැබැයි දැන් ලිපිඩ වගේ ඒවා එකපාර ජීර්ණය වෙනවා. කෙලින්ම ලිපිඩ ජීර්ණය වෙනවා මේ දම් නිසා ග්ලිසරෝල් බවට තනි එන්සයිම් එක. එහෙම වෙන තැන් තියෙනවා. ඒතර සමහර ඒවා පීවර දෙකෙන් වෙනවා, සමහර ඒවා පීවර තුනෙන් වෙනවා, සමහර ඒවා තනි පීවරෙන් වෙනවා. කොහමරි එන්සයිම මගින් තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා රසායනික ජීර්ණයට එන්සයිම දායක වෙනවා. එන්සයිම දායක වෙනවා. මුකේදී වැඩි රසායනික ජීර්ණය වෙන්නේ නැහැ. පොඩි එකක් විතරයි වෙන්නේ. අනික් කොටස් වලදී තමයි මූලික වශයෙන් රසායනික ජීර්ණය වෙන්නේ. මුකේදී වෙන්නේ භෞතික ජීර්ණය. මේ භෞතික ජීර්ණය මුකේදී මුලින් සිද්ධ වීම. මොකද ආහාර මාර්ගයේ ආරම්භෙනි මුකේදී භෞතික ජීර්ණය මුලින් සිදුවීම පසුව සිදුවන රසායනික ජීර්ණයට ප්‍රයෝජනවත්. එන්සයිම මගින් ආහාර සංකීර්ණව සරලව බවට පත් කරන අර මුලින් කැඩෙන එක, කැපෙන එක, තැලෙන එක, ඇඹරෙන එක, කේටයත් එක්ක මිශ්‍ර වෙන එක. ඒ භෞතික ජීර්ණය පසුව සිදුවන රසායනික ජීර්ණයට හරිම වැදගත්. හරිම වැදගත්. ඒක නිසා තමයි මුලින්ම මුකේදී භෞතික ජීර්ණය සිද්ධ කරන්නේ ආහාරේ. පසුව රසායනික ජීර්ණය සිද්ධ වෙනවා. තේරුණා? හරි. එහෙනම් අපි බලමු. ජීර්ණය භෞතික රසායනික ක්‍රියාවලිය මගින් සිදුවේ. මේ තියෙන භෞතික ක්‍රියාවලිය. ඇඹරීම, මිශ්‍ර කිරීම, තව මෙතනට අපිට දාගන්න පුළුවන් තැලීම, කැඩීම, කැපීම, කේටය සමග මිශ්‍ර වීම ඒ. රසායනික ක්‍රියාවලිය. එන්සයිම් මගින් සංකීර්ණ කාබනික ද්‍රව්‍ය කුඩා අණු බවට සරල ද්‍රව්‍ය බවට පත් කිරීම. හරි. පළමුව භෞතික ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ රසායනික ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනේ. පැහැදිලි? හරි. අවබෝධ වුණා. හොඳයි. ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් පහත පරිදි දැක්විය හැකියි. මම ආහාර ජීර්ණ පද්ධතිය දල රූපයකින් පෙන්වන්නම්. අපි ඉස්සෙල්ලා ඇඳලා බලමු එක. ඊට පස්සේ අපි මෙතනට එමු. මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය මුඛයෙන් ආරම්භ වෙලා ගුදෙන් අවසන් වන තනි නලයක් කියලා කිව්වනේ. මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. දැන් මම පොඩ රතු පාටින් ගන්නම් ඒක. මේක අපේ ආහාර ජීර්ණ පද්ධතිය අඳිනකොට ශ්වසන පද්ධතිය මුල් කොටසත් අඳින්න වෙනවා. මතකනේ අපි ශ්වසන පද්ධතිය අඳිද්දී ආහාර මාර්ගයේ මුල් කොටස ඇඳන්නේ. මොකද මේ දෙකේ මැද දෙක සම්බන්ධ වෙන නිසා. මේ තියෙන අපේ ආහාර මාර්ගයේ ආරම්භයේ මුඛයේ මුඛ කුහරය. එතන නාසයේ නාස් කුහරය ඒක ශ්වසන මාර්ගයේ ආරම්භය. පස්සේ මේ නාස් මාර්ගයේ මුඛ මාර්ගයේ දෙක එකතු වෙලා පොදු විවරයකට එනවනේ. ග්‍රසනිකාව කියලානේ. ග්‍රසනිකාවෙන් ඊළඟට අට ගන්නවා ඉස්සරහට ශ්වාසනාලයේ සොරාලයේ ඒ ශ්වසන පද්ධතිය. ඒක අපි කතා කරලා තියෙන නිසා අද අපි ඒක ගැන කතා කරන්න ඕනේ නැහැ. පිටිපස්සට අට ගන්නවා අපේ අද කතානායකයා අන්න ස්රෝතය. ආහාර මාර්ගය. අන්න ස්රෝතේ පිටිපස්සට ගිහිල්ලා අන්න ස්රෝතේ දිගේ ආහාර ගිහිල්ලා මෙන්න මේ වගේ මල්ලක් වගේ ව්‍යුහයක් එනවා. මේ ආමාශය. ආමාශයෙන් පස්සේ
හරි. මේක ගමන් කරනවා මෙන්න මේ වගේ C අකුරක් වගේනේ. ඒක තමයි කුඩාන්ත්‍රයේ ආරම්භක කොටස ග්‍රහණීය. ඊට පස්සේ ග්‍රහණීයෙන් පස්සේ කුඩාන්ත්‍රයේ අනිත් කොටස් දෙක ශුන්‍යාන්ත්‍රයේ ශේෂාන්ත්‍රයේ තියෙනවා. මම ඒක අඳින්න කලින් මහාන්ත්‍රය ඇඳලා ඉන්නම්. මේ තියෙන්නේ මහාන්ත්‍රය. මහාන්ත්‍රය තමයි මේ තියෙන්නේ. මහාන්ත්‍රයේ කුඩාන්ත්‍රයට වඩා මහතයි. හැබැයි දිගින් අඩුයි. දැන් මේක ඇතුලේ කුඩාන්ත්‍රයේ ඉතුරු ටික තියෙන්නේ මෙහෙම. ඔය බඩවැල් කියලා කියන්නේ ඒක. කුඩා බඩවැල් කියන්නේ කුඩාන්ත්‍රයට. ඔන්න ඔහොම. ඒක තමයි තියෙන්නේ. කුඩාන්ත්‍රයෙන් තමයි මහාන්ත්‍රය මෙහෙම හටගන්නේ. මේ තියෙන කුඩාන්ත්‍රයේ මහාන්ත්‍රය හටගෙන මෙනවා. මහාන්ත්‍රයේ මෙන්න මේ හරි සිග්මාකාර මහාන්ත්‍රය තියෙනවා. ඒකෙන් අවසානයේ මෙහෙම ගුද මාර්ගය තියෙනවා. ගුද මාර්ගයේ ගුදෙන් අවසන් වෙනවා. ගුද විවරයෙන් අවසන් වෙනවා. ඒක මේක තමයි මිනිසාගේ ආහාර මාර්ගයේ මම මේ ඇන්දේ. ඔය විදිහට ගත්තොත් ආහාර මාර්ගය. හරිද? ඔය විදිහට. පොඩ්ඩක් විතර මේක පහළට එන්න ඕනේ කමක් නැහැ. හරි. එතකොට මොනවද මේකේ තියෙන කොටස්? දැන් මේ කියමන් මුඛය, මුඛ කුහරය, ග්‍රසනිකාව, අන්නශ්‍රෝතය, ආමාශය, ග්‍රහණීය, ග්‍රහණීයෙන් පස්සේ කුඩාන්ත්‍රය. ඇත්තටම ග්‍රහණියත් කුඩාන්ත්‍රයේම කොටසක්. කුඩාන්ත්‍රයේ ආරම්භ කොටස තමයි ග්‍රහණීය. නමුත් අපි ඒක වෙනම කියනවා C අකුරක් වගේ තියෙන නිසා ග්‍රහණීය කුඩාන්ත්‍රය, ඊළඟ මහාන්ත්‍රය, ඊට පස්සේ ගුද මාර්ගයේ ගුදෙන් අවසන්. නැවත මතක් කරගමු. මුඛය, මුඛ කුහරය, ග්‍රසනිකාව, අන්නශ්‍රෝතය, ආමාශය, ග්‍රහණීය, කුඩාන්ත්‍රය, ඊළඟ මේ ලොකුවට තියෙනක මහාන්ත්‍රය, ගුද මාර්ගය ගුදෙන් අවසන් වෙනවා. දැන් මේ ආශ්‍රිතව තියෙනවා ආහාර ගමන් නොකලත්. කියන්නේ මේ මාර්ගය තමයි ආහාර යන්නේ. නමුත් ආහාර ගමන් නොකලත් ඒ ආහාර මාර්ගයේ ආහාර යනකොට දැන් බලන්න මේක නලයක් වගේනේ අර කිව්වා වගේ. හරි ඒ නලයේ ආහාර ගමන් කරද්දී ආහාර ජීර්ණය කරන අර විවිධ ජීර්ණ යුෂයන් ශ්‍රාවය කරන්න වැදගත් වෙන ග්‍රන්ථි කිහිපයක් තියෙනවා. උදාහරණයකට මෙන්න මේ හරියේ තියෙනවා ලොකුවට අක්මාව. මේ අක්මාව ආශ්‍රිතව තියෙන පොඩි බෑගයක් වගේ. ඒකට කියන්නේ පිත්තාශය. ඊට පස්සේ තව මේ ග්‍රහණි නැම්මේ මේක මේ ඇතුලෙන් තියෙන්නේ මේ ග්‍රහණි 100 අකුර ග්‍රහණි නැම්මේ. මෙන්න මේ හරිය තියෙනවා අග්න්‍යාශය කියලා එකක්. අග්න්‍යාශය කියලා ඉන්ද්‍රිකාව. මේ තියෙන අග්න්‍යාශය. ඊට අමතරව මේ මුඛේ මෙන්න මේ මුඛ කුහරේ පහළින් මේ හරිය කේට ග්‍රන්ථි වගේක් තියෙනවා. මේ හරිය තියෙනවා කේට ග්‍රන්ථි. හරි කේට ග්‍රන්ථි. ඒ කේට ග්‍රන්ථි වලින් කේට ඒවත් කෙල ශ්‍රාවය කරන ඒක ආහාර ජීර්ණයට හරි වැදගත්. එතකොට මේ අක්මාවත් පිත්තාශයත් අග්න්‍යාශයත් කේට ග්‍රන්ථිත් ආහාර මාර්ගයට අයිති නෙවෙයි. ආහාරය ඇතුලේ යන්නේ නැහැ. ආහාර මාර්ගයට අයිති නොවුනට ඒ අක්මාවෙන් පිත්තාශයෙන් අග්න්‍යාශයෙන් කේට ග්‍රන්ථි වලින් නිපදවලා ශ්‍රාවය කරන ජීර්ණ යුෂ ආහාර ජීර්ණයට අවශ්‍ය වෙනවා. ඒ නිසා අපේ ආහාර ජීර්ණ පද්ධතියට සිස්ටම් එකට අර ටික විතරක් මදි මේ ග්‍රන්ථි ටිකක් තියෙනවා. නිසා ආහාර ජීර්ණ පද්ධතිය කිව්වම අර ආහාර මාර්ගයේ තියෙන අපි අර කලින් කියපු කොටස් වලට අමතරව අක්මාව පිත්තාශය අග්න්‍යාශය සහ කේට ග්‍රන්ථිත් ඇතුළත් කරලා තමයි අපි කියන්නේ. ඒ අනුව අපේ ආහාර ජීර්ණ පද්ධතියට මුඛය, මුඛ කුහරය, ග්‍රසනිකාව, අන්නශ්‍රෝතය, ආමාශය, ග්‍රහණීය, කුඩාන්ත්‍රය, මහාන්ත්‍රය, ගුද මාර්ගයේ ගුදය, අක්මාව, පිත්තාශය, අග්න්‍යාශය, කේට ග්‍රන්ථි කියන මේ ටිකයි. ඔත ආහාර මාර්ගය අනුපිළිවෙල ලියන්නේ කොහොමද? මුඛයෙන් පටන් අරන් ගුදෙන් ඉවර කරන අර ග්‍රන්ථි ලියන්නේ. පද්ධතියට ඒවට අමතරව මේ ග්‍රන්ථි ටිකත් අයිති වෙනවා. පැහැදිලි? හොඳයි. එහෙනම් අපි බලමු මොනවද දැන් තියෙන්නේ කියලා. මේ බලන්න. ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් පහත පරිදි දැක්විය හැකිය. මුඛය, ග්‍රසනිකාව, අන්නශ්‍රෝතය, ආමාශය, ග්‍රහණීය කියලා නේද? කුඩාන්ත්‍රයේ මුල් කොටස ග්‍රහණීය. හැබැයි අපි වෙනම ග්‍රහණීය කියනවා සාමාන්‍යයෙන්. කුඩාන්ත්‍රය කියලා දාලා තියෙන්නේ ඒක. මහාන්ත්‍රය, ගුද මාර්ගයේ ගුදය. මේ තියෙන මාර්ගය. මීට අමතරව මේකේ තව තියෙන්න ඕනේ අර ග්‍රන්ථි ටික. අක්මාව, පිත්තාශය, අග්න්‍යාශය, කේට ග්‍රන්ථි. ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ අමතර ග්‍රන්ථි ලෙස කේට ග්‍රන්ථි,
අක්මාව පිත්තාශය සහ අග්න්‍යාශය දැක්විය හැකිය. මේ තියෙන්නේ ඒක. ඔන්න බලන්න දැන් අපේ ආහාර මාර්ගයේ මේ මුඛයෙන් පටන් ගන්නවා. මුඛය ඊට පස්සේ ග්‍රසනිකාව. හරි මේ ග්‍රසනිකාව වෙලා ග්‍රසනිකාව. ග්‍රසනිකාවෙන් පිටිපස්සට අන්න ශ්‍රෝතය. අන්න ශ්‍රෝතය ඇවිල්ලා මේ එන්නේ ආමාශය. ආමාශය මේ තියෙන අර සී අකුරක් වගේ වක්‍රෙමේ. සී වක්‍රය. සී වක්‍රය පේනවද? සී වක්‍රේ ග්‍රහණීය. ඒ කියන්නේ කුඩාන්තය ආරම්භ කරලා ඊට පස්සේ මේ ග්‍රහණියෙන් පස්සේ කුඩාන්තය අනික් තව කොටස් දෙකක් තියෙනවා. මැද කොටස කියන්නේ ශුන්‍යාන්ත්‍රය. අවසාන කොටස කියන්නේ ශේෂාන්ත්‍රය. ග්‍රහණීය ශුන්‍යාන්ත්‍රය ශේෂාන්ත්‍රය තමයි කුඩාන්ත්‍රයේ කොටස් තුන. ඒතර ග්‍රහණීය 100 අකුරක් වගේ තියෙනවා. ඒක අපිට වැදගත් මොකද ඒකේ මේ ග්‍රහණී වක්‍රය තුල තමයි මේ තියෙන අග්න්‍යාශය මම පස්සේ පෙන්නන්න. මේ තියෙන කුඩාන්ත්‍රයේ අනික් කොටස් දෙක. ශුන්‍යාන්ත්‍රය ශේෂාන්ත්‍රය මේ මැදේ තියලා තියෙන්නේ මේවා. ඊට පස්සේ කුඩාන්ත්‍රය ඉවර වෙනවත් එක මට ගන්නවා මහාන්ත්‍රය. මේ තියෙන මහාන්ත්‍රය. මේ තියෙන මහාන්ත්‍රය. මේ මහාන්ත්‍රයත් ආරෝහණ මහාන්ත්‍රය, තීරයක් මහාන්ත්‍රය, අවරෝහණ මහාන්ත්‍රය, සිග්මාකාර මහාන්ත්‍රය කියලා කොටස් වලට කඩනවා. නමුත් එච්චර ගැඹුරට අවශ්‍ය නැහැ. පොදුවේ මේ ටික මහාන්ත්‍රය. මහාන්ත්‍රයේ මේ තියෙන ගුද මාර්ගය. මෙන්න මේ හරි ගුද මාර්ගය. මෙන්න මේ ටික. ඒ ටික ගුද මාර්ගය. ඒ ටික තමයි මල ද්‍රව්‍ය තැම්පත් වෙලා තියෙන්නේ. හරි? ගුද මාර්ගය. ඊළඟට ගුද විවරයෙන් ඉවර වෙනවා. ගුද විවරයෙන් අවසන්. ඒතර මේ ආශ්‍රිත වෙන ග්‍රන්ථි තමයි ඉතින් අක්මාව. ඉතින් අක්මාව. ලොකු අවයවයක් අපේ ඇඟ ඉතා වැදගත් අවයවයක් අක්මාව. අක්මාව ආශ්‍රිත මේ කොළ පාට පොඩිට මේ පේන්නේ. අන්න පිත්තාශය පොඩි බෑග් එකක් වගේ මේ පේන්නේ. පිත්තාශය. මේ තියෙන අග්න්‍යාශය මේ කහ පාටට පේන්නේ. කහ පාටට පේන්නේ අග්න්‍යාශය. කේට ග්‍රන්ථි තමයි මේ හරි වෙලා තියෙන. තව කේට ග්‍රන්ථි වර්ග 3ක් තියෙනවා. හරි මේ කන්ට කිට්ටුවක් තියෙනවා. ඒ විදිහට කේට ග්‍රන්ථි තියෙනවා. ඒ ග්‍රන්ථි ටිකත් එකතු කරලා ගත්තම තමයි ආහාර ජීර්ණ පද්ධතිය සකස් වෙන්නේ. ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය. ඔව්. ආහාර ජීර්ණ පද්ධතිය ආරම්භය වෙන්නේ මුඛය. දැන් අපේ ආහාර ජීර්ණ පද්ධතිය ආරම්භය වෙන්නේ මුඛය. දැන් මේ මිනිසාගේ මුඛය ගැන කතා කරනකොට ආහාර ජීර්ණ පද්ධතිය ආරම්භයේ මුඛය. මිනිසාගේ මුඛය ගැන කතා කරනකොට මිනිසාගේ මුඛය ආහාර ජීර්ණ පද්ධතිය ආරම්භ කොටස විශේෂයෙන්ම ආහාරයේ භෞතික ජීර්ණය වෙන්නේ මුඛයේදී. ආහාරයේ භෞතික ජීර්ණය වෙන්නේ මුඛයේදී. මේ මුඛයේදී සිදුවන භෞතික ජීර්ණයට මූලික වශයෙන් මුඛයේ තියෙන දත් වැදගත් වෙනවා. දත්. කටේ තියෙන දත් වැදගත් වෙනවා. මේ මුඛයේ තියෙන දත් ගැන කතා කරනකොට මිනිසාට තියෙන දත් වලට අපි විශේෂණ පද තුනක් සඳහන් කරනවා. මිනිසාගේ දත් විෂම දන්තීයයි, මිනිසාගේ දත් කූප දන්තීයයි, මිනිසාගේ දත් ද්විවාර දන්තීයයි. මොකද්ද මේ වචනවල තේරුම? මිනිසාගේ දත් විෂම දන්තීයයි. ඒ කියන්නේ මිනිසාට දත් 32ක් තියෙනවා සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙකුට. ඒ දත් 32 එකම වගේ නෑ. වෙනස් වර්ගයේ දත් වර්ග 4ක් එහි අඩංගු වෙනවා. ඒ දත් 32 එකිනෙකට වෙනස් ආකාරයේ දත් වර්ග 4ක් අඩංගු වෙනවා. කෘන්තක, රදනක, පුරස්චාර්වක, චාර්වක කියලා එකිනෙකට වෙනස් ආකාරයේ දත් වර්ග 4ක් ওই 32 ඇතුලේ තියෙනවා. ඒක නිසා තමයි කියන්නේ මිනිසාගේ දත් විෂම දන්තීයයි. විෂම දන්තීයයි. කෘන්තක, රදනක, පුරස්චාරක, චාර්වක කියලා දත් වර්ග 4කින් සමන්විත වෙන්නේ. ඊළඟ මිනිසාගේ දත් කූප දන්තීයයි. කූප දන්තීය කියන්නේ මේ හනුවේ මේ යටි හනුව, උඩු හනුව අපි සාමාන්‍යයෙන් කියන්නේ හක්ක කියලානේ. යටි හක්ක, උඩු හක්ක. ඒවට අපි විද්‍යාවේදී කියන්නේ හනු. යටි හනුව අදෝ හනුක අස්තිය. ඒකෙන් තමයි යටි හනුව යටි හක්ක හදන්නේ. ඌර්ධව හනුක අස්තිය. උඩු හක්ක හදන්නේ ඒකෙන් උඩු හනුව. මේ උඩු හනුවේ සහ යටි හනුවේ අස්තියේ කුහරයක් ඇතුලේ දත් ගිලිලා තියෙන්නේ. ඇත්තටම දතක අපිට පේන කොටස හරි අඩුයි. අපිට පේන්නේ හරි පොඩි කොටසයි. ඊට වඩා ලොකු කොටසක් හනුවේ කුහරය ඇතුලේ ගිලිලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් දතක් ගත්තම මෙහෙම දතක් ගත්තොත් අපි මෙන්න මේ විදිහට දතක් ගත්තොත්
දැන් විදුරු මෙන්න මේ ටික වගේ තමයි අපිට පේන්නේ. ඔච්චරයි පේන්නේ. මේ ටික අපි මදින්නේ. විදුරු අනිත් ටික ඔක්කොම විදුරුමයෙන් වැහිලා තියෙන්නේ මේ ටික. මේ ටික අපිට පේන්නේ නැහැ. නමුත් ඇත්තටම විදුරු මාට යටින් අස්තිය තියෙනවා. අස්තිය කුහර තුල මේක ගිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මිනිසාගේ දත් කූප දන්තියයි. කූප දන්තියයි. ඊළඟ මිනිසාගේ දත් ද්විවාර දන්තියයි. ද්විවාර දන්තියයි කියන්නේ ස්වාමින් වහන්සේ දරුවනි දැන් ජීවිතයේ අවදි දෙකකදී දත් හට ගන්නවා. කුඩා කාලේදී අපිට තියෙන ස්ථිර කිරිදත් සමා වෙන කිරිදත් තියෙන. කුඩා කාලයේදී අපිට තියෙන කිරිදත්. කිරිදත් 20යි තියෙන්නේ. ඒක කුඩා දරුවන්ගේ හට ගන්නවා සාමාන්‍යයෙන් අවුරුදු 7ක් 8ක් වගේ වෙනකොට ක්‍රමයෙන් වැටෙන්න පටන් ගන්නවා. 10 12 වෙනකොට වැටිලා ඒකට ස්ථිර දත් වෙනවා. ස්ථිර දත් තමයි 32ක් එන්නේ. ඒවා වැටුනොත් ඉතින් කරන්න දෙයක් නැහැ. ආයෙ දත් එන්නේ නැහැ. හරි. කිරිදත් 20යි ඒක ජීවිතේ මුල් භාගයේදී හට ගන්නවා. පසු ඒවා ඉබේම වැටිලා ගිහිල්ලා යටින් තියෙන ස්ථිර දත් මතු වෙනවා. ඒවා ජීවිත කාලය පුරා ඉතින් පවතින්න ඕනේ. වාර දෙකකදී දත් හට ගන්න නිසා අපි කියනවා ද්විවාර දන්තියයි. ද්විවාර දන්තියයි. දැන් මෙතන වැදගත්ම දේ විෂම දන්තිය වීම. ඒ කියන්නේ මිනිසාට එකිනෙකට වෙනස් දත් වර්ග 4ක් තියෙනවා. කෘන්තක, රදනක, පුරස්චාරක, චාර්වක. දත් වර්ග 4. කෘන්තක, රදනක, පුරස්චාරක, චාර්වක. ඇයි මෙහෙම දත් වර්ග 4ක් තියෙන්නේ? අර භෞතික ජීර්ණයේ මුඛේදීනේ ආහාරවල භෞතික ජීර්ණය වෙන්නේ. ඒ භෞතික ජීර්ණ ක්‍රියාවලිය කරන්න තමයි මේ මූලිකවම මේ දත් වර්ග 4 වැදගත් වෙන්නේ. කෘන්තක දත් වලින් ආහාර කඩනවා. දැන් peer ගෙඩියක් කටට තියලා හපලා කනකොට ඒ peer කෑල්ල කඩා ගන්න වැදගත් වෙන්නේ මේ ඉස්සරහම තියෙන කෘන්තක දත්. ආහාර කඩන්න, කපන්න කෘන්තක දත් වැදගත්. කඩන්න, කපන්න. පත්ත වගේ තියෙන දත. කඩලා ගන්න පුළුවන්, කපලා ගන්න පුළුවන්. කෘන්තක දත්. රදනක දත් උල් මාංශ භක්ෂකයන්ගේ රදනක දත් ගොඩක් තියෙනවා. රදනක දත් වලින් වැදගත් වෙන්නේ ආහාර ඉරන්න. උල් නිසා එමෙ කිර වෙලා ඉරෙන්න පුළුවන්. දැන් මස් වගේ ඒවා කනකොට කඩන්න කපන්න දෙයක් නැහැනේ. මස් වලින් ඉරන්න. එතකොට අර මාංශ භක්ෂකයෝ සිංහියෝ කොටින්ගේ වගේ රදනක දත් උල් වෙලා තියෙන්නේ ඒකයි. කොහොමත් උල් දැන් අපෙත් තියෙනවා රදනක දත් දෙයක් දෙපැත්තේ. හරිද? 4ක් තියෙනවා. පැතිකයි රදනක දත් 4ක් තියෙනවා. එතකොට ඒ රදනක දත් තියෙන්නේ ආහාර ඉරන්න. මාංශ භක්ෂකයන්ගේ ලොකුවටම තියෙන එක. සර්ව භක්ෂක මේ මොනවාද? ශාක භක්ෂකේ රදනක නෑ තරමට. හරි. මොකද ඒගොල්ලන්ට ඉරන්න දෙයක් නෑ ශාක කොටස් වලනේ. නමුත් මාංශ භක්ෂකයන් තියෙනවා ආහාර ඉරන්න. කෘන්තක ආහාර කඩන්න, කපන්න, රදනක ආහාර ඉරන්න. පුරස්චාරක ආහාර තලන්න. එම තලන්න. පුරස්චාරක දත්වල මේ දතේ පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි. ඒතකොට මෙහෙම එකට සෙට් වෙනකොට ආහාර තැලෙනවා. ඒක මාංශ මේ සර්ව භක්ෂකයන්ගෙන් තියෙනවා ශාක භක්ෂකයන්ගේ වැඩි. මොකද ඒගොල්ලෝ කොළ වර්ගනේ ශාක කොටස් කනකොට ඒවා තලන්න ඕනේ හොඳට. ඒ නිසා පුරස්චාරක දත්. චාරක දත් තියෙන්නේ ආහාර අඹරන්. ඒක කොහොමද ශාක භක්ෂකයන්ගේ හොඳට තියෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ අර ශාක කොටස් තලලා අඹරලා තමයි කන්නේ. හරි අඹරන්න ඕනේ. ඒ නිසා සාමාන්‍ය ශාක භක්ෂකයන්ගේ පුරස්චාරක චාරක දත් ගොඩයි. රදනකේම අඩුයි. මාංශ භක්ෂකයන්ගේ රදනක වැඩි. සර්ව භක්ෂකයන්ගේ මේවා ඔක්කොම තියෙනවා. දැන් මිනිස්සු සර්ව භක්ෂක නිසා මේ වර්ග 4ම තියෙනවා. එතකොට ආහාර කඩන්න, කපන්න කෘන්තක දත්, ආහාර ඉරන්න රදනක දත්, ආහාර තලන්න වගේ දේවල් වලට පුරස්චාරක දත්, ආහාර අඹරන්න චාරක දත්. චාරක දත් වල පෘෂ්ඨ වර්ගඵලයේ පුරස්චාරක වලට වඩා වැඩි. දතේ පෘෂ්ඨයේ වර්ගඵලය. ඒ නිසා එඹරීමේ කාර්යය හොඳට කරන්න පුළුවන්. අනභෞතික ජීර්ණය එතකොට කඩනවා, කපනවා, ඉරනවා, තලනවා, අඹරනවා ආහාරය. දැන් කල්පනා කරලා බලන්නකෝ. ආහාරයක් කටට දාගත්ත පස්සේ එකපාරට ගිලින්නේ නැහැනේ. මෙහෙම කර දෙපැත්තට දාලා දිවෙන් තමයි දෙපැත්තට යවන්නේ. හරි. දිව ගැන අපි වෙනම කතා කරමු. දිවෙන් දෙපැත්තට යවමින් ටිකක් වෙලා ආහාර අපි හපනවා. ඒ හපද්දී අර විපර්යාස ඔක්කොටම ආහාරය ලක් වෙනවා. මොන ආහාරය ගත්තත් බත් කෑවත්, පාන් කෑවත්, වෙන මොන හරි පළතුරක් කෑවත්, එළවලුවක් කෑවත් අපි කටේ දාගෙන හපනවා.
එකපාරට මේව කටර ගත්ත ගමන් ගිලින්නේ නැහනේ. හපන. ඒ හපද්දි දිවෙන් මේක දෙපැත්තට දාමින් අර දත් වර්ග හතරෙන් අර විපර්යාස හතර. අර භෞතික ජීර්ණය සිදු කරනවා. කඩනවා, කපනවා, ඉරනවා, තලනවා, අඹරනවා මේක කර්මාන්තශාලාවක මෝලක් වගේ කට. අවසානයේ ආහාරය තැලිලා, ඇඹරිලා, කැඩිලා, කැපිලා, ඉරිලා ඊළඟ කේටයත් එක්ක මොකද කේට ග්‍රන්ථි වලින් ඒ වෙලාවේ ඔබ ආහාර කනකොට කේටය නිපද වෙනවා. සාමාන්‍යම කටට කේට එනවා. ඒ එන කේටයට වඩා මෙතනදී කේට වැඩි. ඒතර මේ කේටය නිපදුනාට පස්සේ ඒ කේටයත් එක්ක ආහාර මිශ්‍ර වෙනවා. කේටයත් එක්ක ආහාර මිශ්‍ර වෙනකොට ඒ කේටයේ තියෙන එන්සයිම. ඒ එන්සයිම් වලින් ආහාර ජීර්ණය පටන් ගන්නවා රසායනික ජීර්ණය එතනදී පටන් ගන්නවා. භෞතික ජීර්ණය හොඳටම වුණාට පස්සේ කේටයත් එක්ක මේක මිශ්‍ර වුණාට පස්සේ දිවෙන් තමයි මේ වැඩේ කරන්නේ. කේටයේ තියෙන එක එන්සයිමයක් තියෙනවා ටයලින් කියලා. ටයලින් එන්සයිමින් පිෂ්ඨේ මෝල්ටෝස් බවට පත් කරනවා. නමුත් ස්වාමීන් වහන්සේලාට දරුවන්ට මේකේ එන්සයිම වශයෙන් එන්සයිමේ නම මතක තියාගෙන කරන කාර්යය එහෙම අවශ්‍ය නැහැ. නමුත් මම නිකන් ඔබේ දැනුමට කියන්නම් කේටයේ තියෙන එක එන්සයිමයි ටයලින් කියන එන්සයිමයක් තියෙනවා. ඒකෙන් අපි ගත්තු කාබෝහයිඩ්‍රේට් වර්ගයක් තියෙනවා. කන සාමාන්‍ය කන ඒවයි පිෂ්ඨේ තමයි අපිට වැඩිපුරම කන්න හම්බෙන කාබෝහයිඩ්‍රේට්. බත්, පාන්, කොස්, දෙල්, අල, බතල, මඤ්ඤොක්කා මේවයි පිෂ්ඨේ තියෙනවා. පිෂ්ඨේ කියන කාබෝහයිඩ්‍රේට් එක අර්ධ ජීර්ණ ඵලයේ වෙච්ච මෝල්ටෝස් බවට පත් කරන්න ජීර්ණීකරණ පටන් ගන්න. ඒ කියන්නේ රසායනික ජීර්ණය ආරම්භනවා. මුඛයේ තියෙන කේටයේ තියෙන ටයිලින් එන්සයිම්. ඒ කියන්නේ මුඛයේදීම ආහාරයේ රසායනික ජීර්ණයත් ඇලඹෙනවා. භෞතික ජීර්ණය සෑහෙන දුරට වෙලා. දත් වලින්. හරි. ඊට පස්සේ මගේ යන ගමන් ඊතුරු රසායනික ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ආහාර මාර්ගයේ ඊතුරු කොටසේ යන ගමන්. එතකොට ওই ටික තමයි කරන්නේ. එතකොට දිවෙන් දිව කියන්නේ අපේ ශරීරයේ තියෙන ශක්තිමත්ම පේශිය. දිව. තනිකරම පේශි දිව. ඒ අස්ති නෑ මැද. තනිකරම හයිය පේශියක්. දිව කාර්යයන් කිහිපයකට වැදගත් වෙනවා අපිට. එකක් තමයි ආහාර ජීර්ණයේදී ආහාර කේටයත් එක්ක මිශ්‍ර කරවන්නේ දිව. බලන්න දැන් දිව නැත්තම් ගත්තු ආහාර දත් වලට දදා දෙපැත්තට දදා මේ හපන්න බෑනේ. මේ පැත්තෙන් මේ පැත්තට දාන්නේ ආහාරය මෙහෙන් මෙහෙට දාන්නේ දිවේ. ඊට කෙලත් එක්ක මිශ්‍ර කරන්නේ දිවේ. වැදගත්ම දේ එහෙම කේටයත් එක්ක මිශ්‍ර කරලා ගුලි හදලා ග්‍රසනිකාව පැත්තට තල්ලු කරන්න දිවෙන්නේ නැද්ද කියලා බලන්න මේ. දැන් මෙහෙම නිකන් අපිට දැන් මේ වෙලාවේ කන්න ඕනේ නැහැ. දැන් අපිට කනගයක් ගැන හිතලා ගිලින්න පුළුවන් මේ. ගිලිනවයි කියලා බලන්න මොකද්ද කරන්නේ මේ ගිලිනවා කියලා මේ. දිවෙන් පොඩි පුෂ් එකක් දෙනවා ග්‍රසනිකාව පැත්තට. කියන්නේ ආහාර දත් වලට දාලා අඹරලා තල්ලා කඩලා මිරිකලා ඒ භෞතික ජීර්ණය කරලා කේටයත් එක්ක කේට ග්‍රන්ථි වලින් ශ්‍රාව නිපදවලා කේටේ වෙනවා ඒ වෙලාවේ මුඛේට. ඒ නිසා ඒ කේටයත් එක්ක අර ආහාරය මිශ්‍ර කරලා තලපේ වගේ හදලා ගුලි ගහලා ග්‍රසනිකාව පැත්තට ආහාර ජීර්ණේ අර භෞතික ජීර්ණේ හොඳටම වෙනවා රසායනික ජීර්ණත් වැඩි පටන් අරගෙන ගුලි ගහලා ග්‍රසනිකාව පැත්තට ඉතුරු වැඩ ටික වෙන තල්ලු කරන්නේ දිවෙන්. දිව නැත්තම් ගිලින්න හම්බ වෙන්නේ නැහැ. එහෙම කළා පුෂ් එක දෙන්නේ පිටිපස්ස බලන්න දිවෙන්නේ මේද කියලා. දිවේ අග කොටසේ. හරි. ගිලින්න හම්බෙන්නේ නැහැ දිවක් නැත්තම්. ගිලින්න හම්බෙන්නේ නැහැ දිවක් නැත්තම්. දිවේ. එහෙනම් දිව වැදගත් වෙනවා ආහාර ජීර්ණයේදී. ඒ වගේම දිව වැදගත් වෙනවා රස සංවේදනයේදී සංවේදී ඉන්ද්‍රියක් හැටියට. අපේ දිවට තමයි රස දැනෙන්නේ. නිසා සංවේදී ඉන්ද්‍රියක්. අපි සංවේදී ඉන්ද්‍රිය ගැන ඉදිරි පාඩමකදීත් කතා කරනවා පස්වන ශ්‍රේණියේදී. ඇස කන නාසය දිව සම සංවේදී ඉන්ද්‍රිය. ඒ අතරින් දිව සංවේදී ඉන්ද්‍රියක් රස සංවේදනයේට වැදගත් වෙන්නේ දිව. දිවෙන් ඇතනම් ප්‍රධාන රස වර්ග 4ක් හඳුන ගන්න. මූලික රස වර්ග 4ක්. පැණි රස, තිත්ත රස, ඇඹුල් රස, ලුණු රස තමයි දිවෙන් හඳුන ගන්න රස වර්ග 4. පැණි රස, තිත්ත රස, ඇඹුල් රස, ලුණු රස. මේ එක එක රසයන් හඳුන ගන්න දිවේ එක එක ප්‍රදේශ විභේදනයේත් වෙලා තියෙනවා. විභේදනයේ වෙලක් තියෙනවා. ඒ වගේම තමයි ඒ රසවල සංකලනයන් හඳුනාගෙන කියන්නේ දැන් උදාහරණයක් ඇරෙන්න පැණි රසයි ලුණු රසයි දෙකම අච්චාරු වගේ වෙයි පැණි රසක් තියෙනවා ලුණු රසක් තියෙනවා. ඒවයි අර මූලික රස අතරේ සංකලනයන් හඳුනා ගැනීමටත් ඒවා සංවේදනීය වීමටත් දිව වැදගත් වෙන නිසා සංවේදී ඉන්ද්‍රිය ලෙස දිව වැදගත් වෙනවා. ආහාර ජීර්ණයේදී
මුඛය තුල සිදුවන භෞතික ජීර්ණයත් රසායනික ජීර්ණයේ ආරම්භයත් සිදු කරලා ආහාර ගුලියත් ග්‍රසනිකාව පැත්තට තල්ලු කිරීමේදී ආහාර ජීර්ණ කාර්යයේදී දිව උදව් වෙනවා. ඊට අමතරව සංවේදී ඉන්ද්‍රියක් ලෙස දිව වැදගත්. රස සංවේදනය. ඊට අමතරව තව දිව වැදගත් වෙනවා කතනේට. කතනේට. නේද? හරි. අපිට සමහරක් වචන කියනකොට දිව තල්ලේ ගාවන්න දැන් තාත්තා වගේ වචනයක් කියනකොට දිව තල්ලේ ගාවන්න වෙනවා තාත්තා. ඒක දිව තල්ලේ ගාවන්න නැතුව කියන්න බෑනේ. මේ දිව උඩු තල්ලේ ගාවන්න නැතුව තාත්තා කියන වචනේ අපිට කියන්න බෑ. ඒ වගේ සමහර වචන උච්චාරණය කිරීමට, කියන්නේ කතා කිරීමට අපිට දිව වැදගත් වෙනවා. ඉතින් මේ වගේ කාර්යයන් සඳහා අපිට දිව වැදගත් වෙනවා. මේක තනිකරම පේශිමය අවයවයක්. ඇත්තටම දිවේ කොටස තමයි අපිට මේ පිටතට පේන්නේ. දිව හරි දිගයි. සාමාන්‍ය මිනිහගේ දිව ගොඩක් දිගයි. අපිට මේ එළියට පේන චුට්ටයි. දිවේ ඉතුරු ටික මුලාරිය මෙන්න මේ උගුරාරිය තියෙන කණ්ඨකස්තිය කියලා එකක්. කණ්ඨකස්තිය. ඒ කණ්ඨකස්තියට සම්බන්ධ වෙලා තියෙන දිවේ මුල. එන්න මේ හරියට විතර වෙනකන් තියෙනවා. අපිට පේන්නේ ඒක කෙලවර ටික විතරයි. කණ්ඨකස්තියට සම්බන්ධ වෙලායි තියෙන දිව. පැහැදිලි? හරි. ඒතර මුඛයේදී ආහාරයේ භෞතික ජීර්ණයේ මූලික වෙනවා. ඊට අමතරව රසායනික ජීර්ණය වෙනවා. මුඛ කුහරයේ සිට ගුදේ දක්වා ආහාර මාර්ගයේ සියලුම ස්ථානවල ආහාර ද්‍රව්‍ය ගමන් කරනුයේ ක්‍රමාංකුංචනයේ තරංග ඔස්සේය. ක්‍රමාංකුංචනය කියන්නේ මුඛේ ඉඳන් ආහාර මාර්ගයේ දිගේ ආහාර ගමන් කරන්නේ ක්‍රමාංකුංචනය. ක්‍රමාංකුංචනය කියන්නේ ක්‍රමානුකූල ආකුංචනය. ඒ කියන්නේ දැන් මේ මුඛයට ආහාර දාගෙන ගිල්ලට පස්සේ දිවෙන් තල්ලු කරාට පස්සේ ග්‍රසනිකාව පැත්තට ග්‍රසනිකාව ඉඳලා අන්න ස්රෝතයේ දිගේ මේක තල්ලු කරන් ඇවිල්ලා ආමාශයට එන්නේ. ආමාශයෙන් ඊට පස්සේ පැය 3ක් විතර ආමාශයේ ආහාර තියෙනවා මිශ්‍ර වෙවි. ක්‍රමානුකූලව තල්ලු කරගෙන ග්‍රහණියට යවන්නේ කුඩාන්ත්‍රයේ මුල් කොටස. ග්‍රහණිය ඉඳලා ක්‍රමානුකූලව තල්ලු කරගෙන කුඩාන්ත්‍ර දිගේ යවන්නේ. කුඩාන්ත්‍රයෙන් තල්ලු කරගෙන ගලා මහාන්ත්‍රයට එවන්නේ. මහාන්ත්‍රයෙන් මේක තල්ලු කරගෙන ඇවිල්ලා හරි ගුද මාර්ගයට එවන්නේ. ගුද මාර්ගයේ හරහා ගුදෙන් ඉවත තල්ලු කරන්නේ මේ ඔක්කොම ටික කියන්නේ ක්‍රමානුකූල තල්ලු කිරීම. ක්‍රමානුකූල හැකිලිම දිගෑරීම. ක්‍රමානුකූල හැකිලිම දිගෑරීමට කියනවා ක්‍රමානුකූල ආකුංචනය. ක්‍රමානුකූල ආකුංචනය තමයි ක්‍රමාකුංචනය කියලා කියන්නේ. ඒ අනුව ආහාර මාර්ගයේ දිගේ ආහාර තල්ලු කරගෙන ඒ ස්ථාන වලින් ආහාර ගමන් කරවන්නේ ක්‍රමාකුංචන චලන ඔස්සේ. ක්‍රමානුකූල ආකුංචන මොකද පේශි වලින් හැදලා තියෙන්නේ. සින්දු පේශි වැඩි හරියක් තියෙන්නේ. ඒ සින්දු පේශි වල ඔබ දන්නවා සින්දු පේශි ගැන අපි ඉගෙන ගත්තා. සින්දු පේශි වල තියෙන්නේ සෙමින් සිදුවන රිද්මයානුකූල චලන ක්‍රමානුකූලව සංකෝචන ඉහිල්වීම ඇති කරමින් ඒ ආහාර මාර්ග බිත්තිය හැකිලීම් දිගෑරීම් වලට ලක් කරනවා. එතකොට ආහාරය ඉස්සරහට තල්ලු වෙවි යනවා. ක්‍රමානුකූල ආකුංචනය. ක්‍රමානුකූල ආකුංචනයෙන් තමයි හරි ආහාර මාර්ග දිගේ ආහාර ගමන් කරවන්නේ. ක්‍රමාංකුංචනය. ක්‍රමාංකුංචන තරංග ඔස්සේ. ආහාර ජීර්ණ පද්ධතියේ එක් එක් කොටස් තුළ සිදුවන ක්‍රියා 2යි 3 වගුවේ දක්වා ඇත. මේ තියෙන වගුව අපි එකින් එක බලමු. ව්‍යුහයේ ක්‍රියාව මුලින්ම මුඛය. ඔබ දන්නා මුඛය ආවරණය වෙලා තියෙන දෙපැත්තෙන් කම්මුල් වලින්, පේශිමේ කම්මුල් වලින්, ඉස්සරහෙන් උඩුසා යටි තොල් වලින්. එතකොට මේ තොල් තියෙන්නේ අපිට ආහාර ගන්න, අධිග්‍රහණය කරගන්න. ආහාර අධිග්‍රහණය සඳහා උපකාරී වේ තොල්. තොල් වලින් අපි ආහාර ඇතුළට දාගන්නේ. මේ කනකොටනේ මෙහෙම අනලා තොල් වලට තමයි තියන්නේ. කටේ දත් වලට තියන්නේ නැහැ. තොල් වලට තිබ්බම තොල් වලින් කරලා ගන්නවානේ. හරි ආහාර අධිග්‍රහණය මුඛය ඇතුළට ගන්න. දිව දේහයේ ඇති ශක්තිමත්ම පේශිය වේ. මිශ්‍ර කිරීම, සංවේදී බව, රස හඳුනා ගැනීම සඳහා වැදගත් වේ. ඊට අමතරව කතනේ සඳහා දිව යම් කාර්යභාරයක් කරනවා. දත් මගින් ආහාර කුඩා කොටස් වලට වෙන් කරයි. මූලිකවම ආහාරයේ භෞතික ජීර්ණය කරන්න දත් දායක වෙනවා. කේට ග්‍රන්ථි, කේටේ අඩංගු එන්සයිම, කේට ඇමයිලේස්. ඔය කේට ඇමයිලේස් වලට තමයි කියන්නේ ට්‍රයලින් කියලා තනි වචනේ. සමහර අය ඒකට කියනවා කේටේ තියෙන ඇමයිලේස් නිසා කේටමේ ඇමයිලේස්. සමහර අය ඒකට තනි වචනයක් දාලා දෙනවා ට්‍රයලින්. ට්‍රයලින් කිව්වත් හරි කේටමේ ඇමයිලේස් කිව්වත් හරි කරන්නේ ආහාරයේ තියෙන පිෂ්ඨය එහි අර්ධ ජීරක ඵලයේ වෙච්ච මෝල්ටෝස් බවට පත් කරන එක. එන්සයිම මගින් කාබෝහයිඩ්‍රේට් ජීර්ණය ආරම්භ කරයි. කාබෝහයිඩ්‍රේට් වර්ගයක් වෙච්ච පිෂ්ඨය මොල්ටෝස් බවට අර්ධව ජීර්ණය කරනවා. මේ රසායනික ක්‍රියාවලියකින් රසායනික ජීර්ණය ආරම්භ වෙනවා. ඊළඟට ග්‍රසනිකාව. අන්න ස්රෝතය ශ්වාසනාලයට පොදු කුටීරයයි. එතනම ග්‍රසනිකාව ගැන අපි විශේෂයෙන් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. දැන් අර ඉස්සල්ලා කතා කරපු එක ගැන ගත්තොත් අපි මේකෙම ආයෙ පොඩ්ඩක් ගියොත්
ග්‍රසනිකාව ගැන අපි විශේෂයෙන් පොඩ්ඩක් කතා කරන්න මම කැමතියි මේ වෙලාවේ. මේ දැන් දන්නවා අපි මේක ශ්වසන පද්ධතියත් කතා කරා. නමුත් මම ওই ටික ඉතුරු කරගත්තේ එතනදි කියන්න. දැන් මේක නාසයේ නාස් කුහරයනේ. මුඛයේ මුඛ කුහරයනේ. මේ දෙන්න ඇවිල්ලා මගදී එකතු වෙලානේ මෙහෙම එන්නේ. දැන් මේකට කියන්නේ ග්‍රසනිකාවනේ. ග්‍රසනිකාවෙන් ඉස්සරහට හටගන්නේ ශ්වාසනාලේ සොරාලේ මුල් කරලා පිටිපස්සට තමයි මේක හටගන්නේ. අපි කිව්වා පොඩ්ඩක් නැවතත්. ඔම ශ්වාසනාලේ මෙම අන්න ශ්‍රෝතය. දැන් අපි කිව්වා මේ ග්‍රසනිකාවෙන් ශ්වාසනාලයේ ආරම්භන ස්ථානයේ අපිජිප්පිකාව කියලා කාටිලේජීය පියන් පතක් තියෙනවා. මේ අපිජිප්පිකාව කියලා කාටිලේජීය පියන් පතක් තියෙනවා අපිජිප්පිකාව. දැන් සාමාන්‍යයෙන් අපිජිප්පිකාව විවෘත වෙලා තියෙන ග්‍රසනිකා මේ ශ්වාසන මිදිරි ශ්වාසනාලයේ ශ්වසන මාර්ගයේ ශ්වාසනාලද්්වාරයේ විවෘත වෙලා තියෙන. මොකද අපි හුස්ම ගන්නකොට වාතය මේක දිගේ පෙනහැල්ලට යනවා. ආය ප්‍රශ්වාසයේදී මේකෙන් වායු ගොල්ලට එනවා. ආය ආශ්වාස කරනකොට වායු ගොල්ලilla පෙනහැල්ලට යනවා. කර්ත වලට ආය ප්‍රශ්වාසයේදී එනවා. මේක එහෙම තියෙන්නේ. නමුත් මෙහා ආහාර ගුලියක් මෙතන කනකොටත් මේක විවෘත වෙලා තියෙන්නේ. මොකද මේ දත්වල හැපුවයි කියලා ආහාර එන්නේ නැහනේ. ඒක නිසා මේක විවෘත වෙලා. හැබැයි ආහාර ගුලිය දිවෙන් ගිලිනකොටම දිවෙන් ආහාර ගුලිය අල්ල ග්‍රසනිකාව පැත්තට තල්ලු කරනකොටම දැන් එන්නේ ආහාර ගුලියනේ. ඒක මේ මං කිව්වා මෙහෙ යන්න බෑ පිට උගුර ගියා වෙනවා. එතකොට ඉස්පොල්ල ගියා කියලා කියන්නේ. සමහර අය කියනවා පිට උගුර ගියා. හරි. එතකොට මෙහෙ යන්න බෑනේ. ඒ නිසා ආහාර ගුලිය ඉතින් ආහාර ගුලිය කියමුකෝ. දැන් දිවෙන් තල්ලු කරන. එතකල්ම කටේ දාගෙන හපනකොනුත් ශ්වාසනාලද්්වාරයේ විවෘත වෙලා තියෙන අපේ ජීවිකාවේ. මොකද ශ්වසන වායුවට යන්නේ. හැබැයි මෙතන තලපේ වගේ හදලා ආහාර ගුලිය ගිලිනකොටම මේට එනවනේ. එනකොටම අපි ජීවිකාවෙන් ශ්වාසනාලද්්වාරයේ වැහෙනවා. වැහෙන්නේ ඇයි? මේ ආහාර ගුලියට මෙහෙ යන්න බෑ. කෙලින්ම මේකෙන් අන්න ශ්‍රෝතයට යන්නේ. හැබැයි මේ ආහාර ගුලිය මෙහෙම ඇවිල්ලා පව් කරන් අන්න ශ්‍රෝතේ පැත්තට ගිය ගමන් නැවත මේක අපි ජීවිකාව විවෘත වෙනවා. ආයෙ විවෘත වෙනවා. මේක මෙතනින් මෙහෙම ගියපු ගමන් මෙතනට අපි ජීවිකාව විවෘත වෙනවා. ඒ ගියපු ගමන් අපි ජීවිකාව නැවත තිබිච්ච විදිහට විවෘත වෙනවා. හරි. තිබිච්ච විදිහට විවෘත වෙනවා ආහාර ගුලිය ගියපු ගමන්. හරි. දැන් ආහාර ගුලිය තියෙන මෙතන. මේක විවෘත වෙනවා. විවෘත වුණාම ආයෙ ශ්වසන වායුවට යන්න පුළුවන් වෙනවා. ප්‍රශ්වාස ආශ්වාස කරන්න පුළුවන්. එහෙනම් මේක ගියාට පස්සේ දැන් මේක මෙහෙ කියලා මෙයාට ගියා කියලා දිගටම යනවා ඒක ආමාශයටම ගියා. හරි. ඊළඟ ගුලිය ආයෙ ගිලිනකොට ඊළඟ ගුලිය ආයෙ ගිලිනකම මේක ඇරලා තියෙන්නේ. ඊළඟ ආහාර ගුලිය ආයෙ ගිලිනකොට ගිලින මොහොතේදී නැවත ඒ ආහාර ගුලිය මෙතනට එනකොටම මේක මෙතනින් වැහේ. වැහිච්ච ගමන් අර ආහාර ගුලියටත් ආයෙ මේ ශ්වසන පද්ධතියට යන්න බෑ. අන්න ශ්‍රෝතයේ දිගේ ගමන් කරනවා ආමාශයට. එතකොට නැවත ආහාර ගුලිය මෙට ගියපු ගමන් පාස් වෙච්ච ගමන් මේක නැවත විවෘත. හරි මේ විදිය. ඔක තමයි වෙන්නේ. ඒ නිසා ගිලින මොහොතේදී විතරයි අපි ජීවිකාව ක්‍රියාත්මක වෙලා ශ්වාසනාලද්්වාරයේ වහන්නේ. දැන් වැරදිලාවත් මෙහෙම වුණොත් හිතන්න මෙහෙම වුණා කියලා ස්වාමීන් වහන්සේ. ගිලිනකොට ගිලින ආහාරය මේ හරිය හිර වුණා. එහෙම වෙන්න පුළුවන්. ගිලින ආහාරය මේ හරිය හිර වුණොත්. හරි. ටක් ගාලා මේ ගිලිනකොටම මේක වැහෙනවනේ. දැන් මෙතන හිර වෙලා ආහාරය. දැන් මොකද වෙන්නේ? මෙතනින් එහාට ආහාරය යන්නේ නැහැ හිර වෙලා. කක්කරි පොඩි අයගේ වෙනවා මේක. සමහරක් පොඩි අය ඒගොල්ලන්ගේ කටේ ප්‍රමාණයට වඩා ලොකු කෑම කෑලි දාගෙන කැරට් අල කෑලි එහෙම කනවා. ඒතකොට ඒවා ලොකු කෑලි කරනම එතනින් එහාට යා ගන්න බැරුව හිර වෙනවා. දැන් හිර වුණාම තියෙන ප්‍රශ්නේ මේක. මේක මෙතන තියෙන තාක්කල් අපේ ජීවිකාවෙන් ශ්වාසනාලද්්වාරයේ වැහිලා. හිර වෙච්ච එක නෙමෙයි ප්‍රශ්නේ. දැන් පොඩි එක්කනට හුස්ම ගන්න බෑ. හුස්ම ගන්න බෑ. මොකද මේක ඇරෙන්නේ නැහැ. මොකද මේක මෙතන තියෙනකල් මේක ඇරෙන්නේ නැහැ. මේක පාස් වෙන්න ඕනේ මෙහෙට. එතකොට මේකට සමහර ක්‍රම මෙහෙම වුණොත් රෝවාලට ගෙනියනකන් ඉන්න විදියක් නැහැ. හරිද? රෝවාල තියෙන දුර නම් දැන් ළමයාට හිර වෙලා. දැන් ළමයා රෝවාලට අරන් යනකන් ඉන්න බෑ. මේ රෝවාල තියෙන දුර නම් රෝවාලට අරන් යනකල් ළමයා හුස්ම ගන්න නැතුව ඉන්න බෑ. රෝවාලට අරන් ගිහලා කැරට් කෑල්ල ගත්තත් හිර වෙච්ච කොටස ගත්තත් ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මේ වගේ වෙලාවක රෝහලකට අරන් යන්න කලින් කොහොම හරි කරන්න ඕනේ දේ තමයි ඔව් මේ ආහාර ගුලිය ගන්න ඕනේ. නැත්නම් මේ හිර වෙච්ච එක ගන්න ඕනේ. ඒ හිර වෙච්ච එක ගන්න සමහර අය කටට ඇඟිලි දානවා. ඇඟිලි දාලා මේක ඇඟිල්ලෙන් ගන්නilla තවත් හිර කරනවා. ඇත්තටම මේකට තියෙන ප්‍රථමාධාරයක් තියෙනවා. ඒ කියන්නේ මේ වගේ දෙයක් හිර වුණාම
ඒ පොඩි ළමෙක් නම් එයාව මෙහෙම ඔළුවෙන් හිටවලා. හරි ඔළුවෙන් හිටවලා කියන්නේ ඔළුව පහළට හිටින්න කකුල් දෙක උඩට හිටින විදිහට පිට පහළට හිටින විදිහට ඇල කරලා ඇන්ගල් එකේ කෙලින්ම මෙහෙම උස්සලා නෙවෙයි. කෙලින්ම මෙහෙම උස්සුවම අමාරුයි නේ යාට. මෙහෙම ඇන්ගල් එකේ ඔළුව මේ පැත්තට ඇඟ මෙහෙට අනිත් ටික මෙහෙට තියලා පිටට මේ පිට හරියට මේ පිට පැත්තට මේ හරියට මෙහෙම හයියෙන් පුළුවන් තරම් ගහන්න ඕනේ. ගහනකොට අර දැන් මේක ඔළුව පහළටනේ තියෙන්නේ. හරිද? එතකොට මෙයාගේ මෙතන හිර වෙච්ච එක මෙතනින් මේ හරියට ගහනකොට හරිද? මෙහෙම පිටට ගහනකොට ඒ කම්පණයට මේ ගැසිලා ආයේ කටෙන් එනවා. හරි? එහෙම කරලා ගෙනියන්න ඕනේ කොහොම හරි. නැත්තම් ළමයට හුස්ම ගන්න බැරි. පොඩි අයට විතර නෙවෙයි ඔක්කො කෙනෙක්ට උනත් එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා මේකේ තියෙන ප්‍රශ්නේ එකයි. මේක මෙතන හිර වෙනකන් හිර වෙලා තියෙන තාක්කල් මේක ඇරෙන්නේ නැහැ. හුස්ම ගන්න බෑ. මේක යව එක්ක මෙහෙට පල්ලෙහාට යවන්න ඕනේ මෙතන මෙන් ගන්න ඕනේ. ඒක නිසා ඒක හරි වැදගත් දෙයක් ග්‍රසනිකාවේදී. හරි ග්‍රසනිකාවට ආහාර ගුලිය දිවෙන් තල්ලු කරනකොටම අපි ජීවිකාවෙන් ශ්වාසනාලද්්වාරයේ වහනවා මේක අනේක වලක්වනවා. හරි සාමාන්‍ය විතර අය ඉතින් පිටු කර යන්නේ කොහොමද සේනා? සමහරක් අය කන ගමන් කතා කරනවා. එතකොට අරක පිළිබඳ අවධානයක් නැහැ. එතකොට මොලෙන් මේ ක්‍රියාවලිය මොලෙන් පාලනය වෙන ක්‍රියාවක්. ඒ නිසා මේ ගිලිනාස්සෙම හුස්ම ගන්නවා. ඒතර ගිලිනාස්සෙම හුස්ම ගත්තම මේක සමහරක් වෙලාවට හරියට වැහෙන්නේ නැහැ. හුස්ම ප්‍රශ්වාස වාතයට යන්න ඕන ආශ්වාස වාතය ගන්න ඕන නිසා. මේක හරියට වැහෙන්නේ නැති නිසා එතකොට බත් ගොඩක් මෙහෙට යනවා ගන්න ආහාර ගොඩක් මෙහෙට චුට්ටක් මෙහෙට යනවා. ඒතකොට තමයි පිට උගුරු ගියා කියලා අපි කියන්නේ ස්පෝල්ල ගියා කියලා අර හරිය දැවිල්ලක් එන්නේ. හරි? හරි. එහෙමනම් ග්‍රසනිකාව අන්න ශ්‍රෝතයා ශ්වාසනාලයට පොදු කුටීරයයි. ග්‍රසනිකාවෙන් ඉස්සරහට ශ්වාසනාලය පිටිපස්සට අන්න ශ්‍රෝතය. අන්න ශ්‍රෝතය මුඛ කුවරයේ සිට ආමාශයට ආහාර ගමන් කරන නාලාකාර ව්‍යුහයකි. හරි මුඛ කුවරයේ සිට ආමාශයට ආහාර ගමන් කරන නාලාකාර ව්‍යුහය තමයි අන්න ශ්‍රෝතය. ආමාශය අන්න ශ්‍රෝතයේ සිට ආහාර ගමන් කරන පේශමේ මල්ලක් වැනි ව්‍යුහයකි. ආහාර පැය 3ක් පමණ මෙහි රැඳී පවතී. ආහාරයේ ප්‍රෝටීන් ජීර්ණය ආරම්භ වන්නේ මෙහිදීය. ආහාර ජීර්ණය මැනවින් සිදු කිරීම සඳහා ආමාශික විෂයේ පවතින ආම්ලික ස්වභාවය හේතු වේ. ඇතැම් ඖෂධ මධ්‍යසාර ග්ලූකෝස් ආදී කෙලින්ම දේහයට අවශෝෂණය වීම මෙහිදී සිදු වේ. ඔව් ආමාශය කියන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන වැදගත් කොටසක්. මේ තියෙන ආමාශය. හරි මෙතන තියෙන ආමාශය. දැන් මේ ආමාශයට ආහාර ආවට පස්සේ සාමාන්‍යයෙන් ආහාර ආමාශය තුළ පැය 3ක් විතර තියෙනවා. නිකන් තියෙන්නේ නැහැ. ආමාශ බිත්තියේ සංකෝචන සහයි ක්‍රමාංකුංචන චලන ඇති කරමින් ආහාරය මිශ්‍ර කරනවා. කාත් එක්කද මිශ්‍ර කරන්නේ? ආමාශ බිත්තියේ තියෙන ග්‍රන්ථි. ඒවට කියනවා ආමාශයික ග්‍රන්ථි. ඒ ආමාශික ග්‍රන්ථි වලින් ශ්‍රාවය කරන ආමාශික යුෂය. ગેස්ට්‍රික් ජූස් එක. ආමාශික යුෂය. ඒ ආමාශික යුෂයේ තියෙනවා එන්සයිම සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. එන්සයිම සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ඒ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් කරන්නේ මේ ආහාරවල තියෙන විස බීජ විනාශ කරන එක. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය විසින් මේ අපි ගත්ත ආහාරවල තියෙන විස බීජ විනාශ කරනවා. දෙක තමයි අර ආමාශික යුෂයේ තියෙන එන්සයිම තියෙනවානේ. ඒ එන්සයිම ක්‍රියාත්මක වෙන්න ඕන කරන මාධ්‍ය හරි ගස්සලා දෙනවා. ආමාශය ඇතුලේ එන්සයිම් වලට ක්‍රියාත්මක වෙන්න ඕන කරන මාධ්‍ය හරි ගස්සලා දෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. එතකොට මේ එන්සයිම අර හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ ආම්ලිකතාවය නිසා ක්‍රියාත්මක වෙලා ඒ ආමාශයේ තියෙන ආහාර මත ක්‍රියාත්මක වෙලා එන්සයිම් මගින් ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. මූලිකවම ආමාශික එන්සයිම් මගින් ජීර්ණය කරන්නේ ප්‍රෝටීන්. ප්‍රෝටීන ජීර්ණය ආරම්භක වෙන්නේ ආමාශයේදී. ඇත්තටම මම කියන්නම් ඕන නම් ඒ එන්සයිමේ නමත් ඔබ වහන්සේලා මතක තියාගන්න ඕනේ. ආමාශික විෂයේ තියෙන එන්සයිම තමයි පෙප්සින් කියන එන්සයිම්. මේ පෙප්සින් කියන එන්සයිමෙන් ඔබ ගත්තු ආහාර මස් මාළු කිරි බිත්තර කෑවනම් ඒවයේ තියෙන ප්‍රෝටීන නැත්නම් දඹල වගේ ශාකමය කොටස් කෑවනම් ඒවයේ තියෙන ප්‍රෝටීන අර්ධ ජීරක ඵලයේ වෙච්ච පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. මොකද අවසාන ජීර්ණ ඵලය ඇමයිනෝ ආම්ල. නමුත් මේ එකපාරට ඇමයිනෝ ආම්ල කරගන්න බෑ. පියවර දෙකේ යන්නේ. ආමාශයේ තියෙන පෙප්සින් එන්සයිමෙන් ප්‍රෝටීන අර්ධ ජීරක ඵලයේ වෙච්ච පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. පස්සේ වෙන තැනකදී පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ ආම්ල බවට ජීර්ණය වෙනවා. හරි? එතකොට මෙතනදී කරන්නේ පෙප්සින් එන්සයිමෙන් ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කිරීම. ඒ එන්සයිමේට පෙප්සින් එන්සයිමේට ක්‍රියාත්මක වෙන්න ආමාශය තුළ තියෙන ආම්ලිකතාවය වැදගත් වෙනවා. ඉතින් මේකෙත් තව ලෙඩක් තියෙනවා. මොකද්ද? දැන් මේ ආම්ලිකතාවය වැඩි වුණොත් ආමාශයේ හරි
සමහර කාලවල බඩගිනි වුණාමත් ආමාශය විෂය නිකන් ශ්‍රාවය වෙනවා. ආමාශයේ ආහාර නැහැ. ආමාශයේ ආහාර නැහැ. හරි? ඒ වුණාට බඩගින්න සංවේදනය වෙන්නේ ආමාශය බිත්තියෙන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ශ්‍රාවය කරනවා. එතකොට අපිට බඩගින්න දැනෙනවා. ඒ බඩගිනි වලට කෑවේ නැතුව හිටියොත් මොකද වෙන්නේ? අර ආපු හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් ආමාශය බිත්තිය තුවාල වෙනවා. කෑවොත් හරි ඒ කෑමත් එක්ක මිශ්‍ර වෙනවනේ අම්ලය. හරි? ඒකයි මේකට ආමල අසය කියලාත් කියනවා. ආමාශයේ තියෙන ආහාර වලට කියනවා ආමල ආම්ලික වූ ආහාරය. ආමල අසය. හරි? එතකොට සමහරක් වෙලාවට අපි කෑවේ නැත්තම් ඒ අර ආමාශයට ශ්‍රාවය වෙච්ච හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් ආමාශය බිත්තිය තුවාල වෙනවා. තුවාල වෙලා ඉදිමෙනවා. ඒකට කියනවා ආමාශය ප්‍රදාහේවත් අම්ල පිත්ත රෝගය. එහෙම නැත්නම් සිංහල වෙදකම කියන්නේ අම්ල පිත්ත රෝගය. සිංහලෙන් අපිට සාමාන්‍යයෙන් කියන්නේ ආමාශය ප්‍රදාහේවත් ગેස්ට්‍රයිටිස්. ગેස්ට්‍රයිටිස් කියන රෝගය හැදෙනවා. හරි? අපි ඒක ඉදිරියේදී රෝගවලදී කතා කරමු. හරි? ඒතර ආමාශයේ ආම්ලිකතාවය ඇති කරන්න හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දායක වෙනවා. ඊට අමතරව පෙප්සින් කියන එන්සයිමෙන් ආමාශය තුලදී ප්‍රෝටීන ජීර්ණය ආරම්භ කරනවා. ප්‍රෝටීන එහි අර්ධ ජීරක ඵලයේ වෙච්ච පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. ඊට අමතරව ආමාශය තුලදී සමහරක් ඖෂධ වර්ග කෙලින්ම රුධිරයට උරා ගන්නවා. මධ්‍යසාර වර්ග මත්පැන් පානය කියලා දෙනවා. මධ්‍යසාර වර්ග කෙලින්ම රුධිරයට උරා ගන්නවා ආමාශය තුලදී. ඊට අමතරව ග්ලූකෝස් වගේ සරල ආහාර ගත නම් ජීර්ණය වෙන දෙයක් නැහැනේ. ග්ලූකෝස් කියන්නේ සරලම ජීර්ණ ඵලයන්නේ. කෙලින්ම රුධිරයට ආමාශය තුලදී උරා ගන්නවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා ආමාශය තුල ආහාර මිශ්‍ර වී පැය 3ක් විතර තියෙනවා. ආමාශය කියන්නේ අපේ ආහාර මාර්ගයේ ආහාර වලට ඉන්න එක සංදිස්ථානයක්, එක නැවතුම් පොලක්. මේකේ පැය 3ක් විතර තියෙනවා. මේ පැය 3 තුල චුට්ට තමයි ග්‍රහණය. එකපාර අර දැන් අපි කනකොට එකපාර කනවනේ. පිඟානෙම තියෙන ටික කනවනේ. කෑවට ඒ ඔක්කොම ටික ගිහලා తాවකාලිකව මේ ආමාශය තමයි තියෙන්නේ. පැය 3ක් විතර තිස්සේ මිශ්‍ර වෙවි ජීර්ණය වෙවි තියෙනවා. ඒ තියෙන අතරතුර චුට්ට ග්‍රහණියට යවනවා. ග්‍රහණිය යවන්නේ පොඩ. ග්‍රහණිය කියන්නේ කුඩාන්ත්‍රය ආරම්භ කරනවා. ඒක දිගේ චුට්ට තමයි යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කන කෑම ටික ඔක්කොම චුට්ට මේකට ගිහිල්ලා මේ පැත්තට යන්න පැය 3ක් විතර යනවා. කියන්නේ පැය 3ක් විතර යනකොට ආමාශය හිස් වෙනවා. කාලා පැය 3ක විතර පස්සේ යනකොට කනකොට ආමාශය පිරෙනවා. කාලා පැය 3ක් විතර යනකොට ආමාශය හිස් වෙනවා. ඒ කියන්නේ මේ පැය 3 තුල චුට්ට මෙයා මේ ඉස්සරහට ආහාර ටික පොඩ වරින් වර පොඩ යවනවා. ඒකයි කරන්නේ. ඊළඟ කුඩාන්ත්‍රය. ශුද්ධාන්ත්‍රය කියන්නේ කුඩාන්ත්‍රය. ශුද්ධාන්ත්‍රයේ මුල් කොටස වන ග්‍රහණිය අර සී වක්‍රයක් වගේ වක්‍රේ. ග්‍රහණියේදී පිත හා අග්න්‍යාශික යුෂ එක්වීම සිදු වේ. පිත මගින් මේදේ තෛලෝදීකරණය සිදු කරයි. එනම් මේදේ කුඩා ගෝලිකා බවට පත් කරයි. ආහාර ජීර්ණයේ අන්තඵල සම්පූර්ණයෙන්ම දෙයට අවශෝෂණී වී අවසන් වන්නේ මෙහිදීය. කාර්යක්ෂම අවශෝෂණයක් සඳහා කුඩාන්ත්‍රයේ විවිධ හැඩ ගැසීම් ඇත. ඉතා වැදගත්. නැවත මෙතනට ආවොත් දැන් මේ කුඩාන්ත්‍රයේ අවසාන කොටස වන කුඩාන්ත්‍රයේ ආරම්භ කොටස වන ග්‍රහණිය. ඒක ආමාශයේ කෙලවරින් පටන් ගන්න ග්‍රහණිය. කුඩාන්ත්‍රයේ ආරම්භ කොටස. මේ තියෙන ඉතුරු කොටස් ටික මේ මැද. ඒතකොට දැන් මේ ග්‍රහණියම පොඩක් ලොකු කරලා ඇඳලා පෙන්නුවොත් මේක දැන් මේ විදිහට ආමාශය තියෙනවා නම් දැන් මේකනේ ග්‍රහණිය 100 අකුර වගේ. මේ තියෙන ආමාශය මෙන්න මෙතන තමයි ග්‍රහණිය. මේ කුඩාන්ත්‍රයේ ආරම්භ කොටස. ඊපස්සේ ඕක තමයි මේ දඟර ගහලා යන්නේ. හරිද? දැන් මේ මෙතන තියෙනවානේ අක්මාව. මේ අක්මාවෙන් නිපදවනවා වැදගත් ජීර්ණ යුෂයක් පිත. පිත නිපදවන්නේ අක්මාව. පිත නිපදවන්නේ අක්මාව. නමුත් අක්මාවට පිත ගබඩා කරන්න විදියක් නැහැ. මොකද අක්මාව කියන්නේ ගොඩාක් අපේ ඇඟේ ගොඩාක් වැඩ කරන අවයවයක්. එයාට පිත නිපදෙව්වට පිට ගබඩා කරගන්න විදියක් නැහැ. ඒ නිසා අක්මාව ආශ්‍රිතව තියෙනවා පිත්තාශය කියලා විහුයක්. පිත්තාශය පොඩි බෑග් එකක්. අක්මාව පිත නිපදවලා පිත්තාශය ගබඩා කරනවා. නිපදවන්නේ අක්මාව පිත කියන යුෂය පිත්ත යුෂය කියලා තොකට කියනවා. පිත එහෙම නැත්නම් පිත්ත යුෂය. හැබැයි ඒක ගබඩා වෙන්නේ පිත්තාශය. පිත්තාශය පිත නිපදවන්නේ. අක්මාවයි නිපදවෙන්නේ ගබඩා කරන්නේ පිත්තාශය. පිත්තාශය ඉඳලා මේ ආහාර ග්‍රහණියට එනකොට පිත්තාශය ඉඳලා පිත්ත ප්‍රනාලය ඔස්සේ හරි පිත්ත ප්‍රනාලය මෙහෙම එනවා. ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා අග්න්‍යාශය. අග්න්‍යාශය තියෙනවා. අග්න්‍යාශය නිපදවන අග්න්‍යාශික යුෂය. ඒකේ ජීර්ණ එන්සයිම තියෙනවා. පිතේ ජීර්ණ එන්සයිම නැහැ. පිත කියන යුෂයේ ජීර්ණ එන්සයිම නැහැ. නමුත් ඒක වැදගත් ආහාර ජීර්ණයට. ඒක අක්මාව නිපදවලා පිත්තාශය ගබඩා කරලා අවශ්‍ය වෙලාවට පිත්ත ප්‍රනාලයේ දිගේ
පිත්තාශය ඉඳලා එනවා මේ එන්නේ ඒක. හරිද? මේ තියෙන අග්න්‍යාශය. එයා නිපදවන අග්න්‍යාශික විෂය. ඒකේ එන්සයිම තියෙනවා. ඒ නිපදවන අග්න්‍යාශික විෂය අග්න්‍යාශික ප්‍රණාලය. මේ තියෙන අග්න්‍යාශික ප්‍රණාලය දිගේ එනවා. ඇවිල්ලා මේ දෙන්න මේ ප්‍රණාල දෙක එක තැනකදී එකතු වෙනවා ඔහොම. මේ ප්‍රණාල දෙක එක තැනකදී එකතු වෙනවා මෙහෙම. එකතු වෙලා තනි විවරයකින් ග්‍රහණීයට විවෘත වෙනවා. මේ පිත්තාශයෙන් ඉඳලා පිතාරං එන පිත්ත ප්‍රණාලයයි අරෙන් අග්න්‍යාශය ඉඳලා අග්න්‍යාශික විෂය අරන් එන අග්න්‍යාශික ප්‍රණාලය දෙන්න මේ මැදදී එකතු වෙලා මොකද වෙන්නේ? තනි විවරයකින් ග්‍රහණීයට විවෘත වෙලා ග්‍රහණීය තියෙන ආහාර වලට එකතු වෙනවා. එකතු වුණාම ඒකේ තියෙන අග්න්‍යාශික විෂයෙන් ආපු එන්සයිම වලින් ආහාර ජීර්ණය තවදුරටත් සිද්ධ කරනවා, රසායනික ජීර්ණය සිද්ධ කරනවා. මම පිත ගැන පොඩ්ඩක් කියන්නම්. පිතේ එන්සයිම නැහැ. පිතෙන් මොකද කරන්නේ? අපි කාපු කෑම වල තියෙන ලිපිඩ ඒ කිව්වේ තෙල් සහ මේදේ. ලිපිඩ ඒ කියන්නේ එක්ක තෙල් ද්‍රව අවස්ථාවේ නම් තෙල්, ඝන අවස්ථාවේ නම් මේදේ. දැන් බටර් මාගරින් වගේ නම් මේදේ. පොල් තෙල්, තල තෙල් වගේ ඒවා තියෙන ඒවා කෑවනම් තෙල්. පොදුවේ කියන ලිපිඩ. ලිපිඩ ජලයේ ජීවෙන්නේ නැහැ. නමුත් ආහාර ජීර්ණය කරන්න ජලයේ ජීවන ස්වරූපයට පත් කරන්න ඕනේ. මොකද ජල විච්ඡේදන ප්‍රතික්‍රියා තමයි වෙන්නේ. ජල විච්ඡේදන ප්‍රතික්‍රියා තමයි වෙන්නේ. දැන් ජල විච්ඡේදන ප්‍රතික්‍රියා වෙන්න නම් ජලයේ ජීවන ස්වරූපයට පත් කරන්න ඕනේ. ඉතින් දැන් ජලයේ දිය වෙන්නේ නැහැනේ. ජලයේ දිය වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද දැන් මේ ප්‍රතික්‍රියා කරන්නේ? අන්න පිතෙන් කරනවා මොකක්ද? මේ ලිපිඩ තෙල් සහ මේදය කුඩා බිනිති බවට පත් කරනවා. චූටි බිඳු බවට පත් කරනවා. ඒකට කියනවා තෛලෝදීකරණය. ඒ ක්‍රියාවලියට පිත මගින් ලිපිඩ එහෙම නැත්නම් තෙල් සහ මේදය ජලයේ දිය වෙන්නේ මේ ජලයේ පාවෙන කුඩා බිඳිති බවට පත් කිරීමේ ක්‍රියාවලියට කියනවා තෛලෝදීකරණය. තෛලෝදීකරණය. මෙන්න මේ ක්‍රියාවලිය කරන්නේ පිත මගින්. එතකොට මෙන්න මේ විදිහට අපිට පෙන්වන්න පුළුවන් දැන් මේ තියෙන්නේ අපි හිතමු ලිපිඩේ කියලා. මේක ජලයේ දිය වෙන්නේ නැහැ. ලොකුත් වැඩි. පිත මගින් මේක කුඩා බිඳිති බවට පත් කරනවා. මෙන්න මේ ක්‍රියාවලියට කියනවා තෛලෝදීකරණය. ඉතින් ඔහොම වුණාම මොකක්ද තියෙන වාසිය කියලා අහයි කවුරු හරි. ඔහොම වුණාම දැන් මේ කුඩා බිඳිති වලට ජලය තුල මිශ්‍ර වෙන්න පුළුවන්. ආහාරයේ තියෙන ජලයේ මිශ්‍ර වෙන්න පුළුවන්. මේක වෙන් වෙලා ඉන්නේ. ලොකු කෑල්ල වෙන් වෙලා ඉන්නේ. ජලයත් එක්ක අමිශ්‍රයිනේ. නමුත් අර පිටෙන් මේක තෛලෝදීකරණ එක කුඩා බිඳිති බවට පත් වුණාම ජලයේ ආහාරයේ ජලයේ තියෙන මිශ්‍ර වෙනවා. හොඳට කලවම් වෙන්නේ මිශ්‍ර වීමක් වෙනවා. එතකොට එන්සයිම් වලට මේක මත ක්‍රියාත්මක කරන්න ලේසි. පස්සේ මේ තෛලෝදීකృత ලිපිඩ මත මේ බිඳිති මත එන්සයිම ලයිපේස් කියලා එන්සයිමයක් ඇත්තටම තියෙන්නේ. ලයිපේස් එන්සයිමින් මේක ජීර්ණය කරලා දානවා මේ දාම්ල සහ ග්ලිසරෝල් වලට. ඒතකොට මේ වැඩේ කරන්න මේක මත ක්‍රියාත්මක වෙන්න බෑ. මොකද මේක ලොකු වැඩි. ලයිපේස් එන්සයිම් මේක මත ක්‍රියාත්මක වෙන්න බෑ. මොකද ඕනම එන්සයිමයක් ක්‍රියාත්මක වෙන්නේ ජලීය මාධ්‍යයක. ඉතින් මේක ජලයේ දිය වෙන්නේ නැහැ. ඒ නිසා පිටෙන් කරන්නේ ඒ ලිපිඩ කුඩා බිඳිති බවට පත් කිරීමවත් තෛලෝදීකරණයට කරනවා. එතකොට මේවා ජලයේ මිශ්‍ර වෙනවා. ඊට පස්සේ අර එන්සයිමේ ජලීය මාධ්‍ය ඉඳන් මේ ලිපිඩ ජීර්ණය කරලා මේ දම්ල සහ ග්ලිසරෝල් බවට පත් කරනවා. මේ දම්ල සහ ග්ලිසරෝල් බවට පත් කරනවා. ඒක තමයි කරන්නේ. ඒකට අවශ්‍ය වෙන පිත නිපදවන්නේ අක්මාව ගබඩා වෙලා තියෙන පිත්තාශයේ. අග්න්‍යාශයෙන් නිපදවන අග්න්‍යාශික විෂය ඒකේ එන්සයිම තියෙනවා. ට්‍රිප්සින්, ඇමයිලේස්, පෙප්ටිඩේස් වගේ එන්සයිම තියෙනවා. ඒවෙන් තවදුරටත් කාබෝහයිඩ්‍රේට් ජීර්ණය කරනවා, ප්‍රෝටීන් ජීර්ණය කරනවා. හරි. සම්පූර්ණයෙන් ජීර්ණයට ලක් කරන ජීර්ණ ක්‍රියාවලිය කරනවා. කියන්නේ ග්‍රහණියේදීත් ජීර්ණයේ සෑහෙන ප්‍රමාණයක් කුඩාන්ත්‍රයේ මුල් කොටස වන ග්‍රහණියේදීත් ආහාර ගමන් කරද්දී උඟක් පිතත් එකතු වෙනවා, අග්න්‍යාශික විෂයත් එකතු වෙනවා, සෑහෙන ජීර්ණ ක්‍රියාවලියක් වෙනවා. ඊට පස්සේ කුඩාන්ත්‍රයේ මැද කොටස වන ශුන්‍යාන්ත්‍රය කුඩාන්ත්‍රයේ මැද කොටස වන ශුන්‍යාන්ත්‍රයේදී ආහාර ජීර්ණය සිද්ධ වෙනවා. අවසාන කොටස වන ශේෂාන්ත්‍රයේදී ආහාර දිරෝල ඉවරයි. ශේෂාන්ත්‍රයට එනවා. කුඩාන්ත්‍රයේ අවසාන කොටස මහාන්ත්‍රය නෙවෙයි. කුඩාන්ත්‍රයේ අවසාන කොටස වන ශේෂාන්ත්‍රයට එනකොට ආහාර දිරෝල ඉවරයි. ශේෂාන්ත්‍රයේ කාර්ය තමයි ජීර්ණ වූ ආහාර රුධිරයට එහෙම නැත්නම් දේහයට උරා දීම. ඒක කරන්න ශේෂාන්ත්‍රයේ කියන කුඩාන්ත්‍රයේ අවසාන කොටසේ විශේෂ අනුවර්තන තියෙනවා. මොනවද ඒ අනුවර්තන? එකක් දිගින් වැඩි. කුඩාන්ත්‍රයේ කොටස් තුනෙන් දිගින් වැඩිම ශේෂාන්ත්‍රය. ඇයි? දිගින් වැඩි වුණාම දිග නලයක් දිගේ යන්න වෙලා යනවා. එතකොට හොඳට රුධිරයට උරා ගන්න වෙලාව තියෙනවා.
දෙවෙනි එක ඒකේ තියෙනවා කුඩාන්ත්‍ර අංගුලිකා කියලා මේ වගේ ඇඟිලි වගේ view. කුඩාන්ත්‍ර අංගුලිකා මේ වගේ ඇඟිලි වගේ view දහස් ගාණක් තියෙනවා කුඩාන්ත්‍රයේ අවසාන කොටස වන ශේෂාන්ත්‍රේ. මේ ඇඟිලි වගේ view තියෙන නිසා වර්ගඵලය වැඩි වෙලා තියෙනවා. අවශෝෂණ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. මේ වගේ අනුවර්තන ගොඩක් තියෙනවා. කුඩාන්ත්‍රයේ අවසාන කොටස වන ශේෂාන්ත්‍රයට ආහාර එනකොට ජීර්ණය වෙලා ඉවරයි ඔක්කොම. උරා ගන්න විතරයි තියෙන්නේ. අවශෝෂණයවත් උරා ගැනීමේ ක්‍රියාවලිය කරන්නේ අන්නේ ශේෂාන්ත්‍රයේදී. ඒ ශේෂාන්ත්‍රයේදී ජීර්ණ අන්තඵලයේ රුධිරයට නැත්නම් දේහයට අවශෝෂණය කරන්න කාර්යක්ෂම අනුවර්තන රාශියක් ඒ කුඩාන්ත්‍රයේ අවසාන කොටස වන ශේෂාන්ත්‍රයේ තියෙනවා. හරි. ඒ ශේෂාන්ත්‍රයේදී මේ ටික අවශෝෂණයත් වෙලා ඉවරනාට පස්සේ අන්තිමට මහාන්ත්‍රයට යන්නේ දිරවලත් ඉවර අවශෝෂණය කරලත් ඉවර ඉතුරු ටික. ඒ කියන්නේ දිරෙව්වෙත් නැති අවශෝෂණය කරපු නැති ටික. එච්චර දුර එනකනුත් දිරෝපු නැතිසා දිරෝල ඒත් ශේෂාන්ත්‍රය හරියදී උරාගත්තු නැති ඉතුරු රොඩ්ඩ ආහාරේ රොඩ්ඩ ඒවා දිරෙව්වෙත් නැහැ. එහෙම නැත්නම් දිරෝල උරාගත්තේ නැහැ. ඉතුරු ටික තමයි මහාන්ත්‍රයට යන්නේ. මහාන්ත්‍රයට ගියාම මහාන්ත්‍රයේ ආය අමුතුවෙන් එහෙම ආහාර උරන්නේ නැහැ. එයා කන්නේ ජලය උරා ගන්නවා. ආහාරයේ තියෙන ජලය උරන්නේ මහාන්ත්‍රේ. ජලය ටික තමයි උරන්නේ මේ මහාන්ත්‍රේ. ජලය. ජලය උරනකොට අර ඉතුරු වෙලා තියෙන රොඩ්ඩ ඒකෙන් ජලය ඉවත් වෙනකොට ඒක එන්න පොඩ්ඩක් ජලය අඩු වෙනවනේ. අර්ධ ඝන ස්වරූපයකට පත් වෙනවා. මෙතනට යන වෙලාව වෙනකොට දිරෝලත් ඉවරයි අවශෝෂණය කරලත් ඉවරයි. ඒ නිසා මහාන්ත්‍රයට යන්නේ දිරෝපු නැති සහ අවශෝෂණය නොකරපු ටික. මහාන්ත්‍රයේදී එකෙන් ජලය උරනවා. ජලය උරා ගත්තම ඒකේ අර ඉතුරු වෙලා තියෙන රොඩ්ඩ එන්න අර්ධ ඝන තත්ත්වයේ මහාන්ත්‍රයේ මෙතන මේ ටිකට යනකම්ම ජලය උරනවා. මහාන්ත්‍රයේ තමයි ජලය උරන්නේ. ඒ නිසා මේ හරියට විතර එනකොට ඒ දිරෝපු නැති උරාගත්තු නැති රොඩ්ඩ මේ හරිය ඉතුරු වෙනවා. අන්න ඒකට කියනවා හරි මල කියලා. මල අර්ධ ඝන තත්ත්වයටපත් වෙච්ච මල. ඒ මල ටික මෙන්න මේ ගුද මාර්ගයේ ඉතුරු වෙනවා මල ටික. හරි ගුද මාර්ගයේ ඉතුරු වෙනවා. ගුද මාර්ගයේ රැඳෙනවා මල ටික. අවශ්‍ය වෙලාවට ගුදේ හරහා ඒ මල ද්‍රව්‍ය බැහැර කෙරෙනවා. ඒතකොට ඒක තමයි ආහාර ජීර්ණ ක්‍රියාවලිය. නම් අපි බලමු. මහාන්ත්‍රේ කුඩාන්ත්‍රයට වඩා දිග අඩු මහත වැඩි නලයකි. මහාන්ත්‍රේ කුඩාන්ත්‍රයට වඩා කොටයි. එතන කුඩාන්ත්‍රය තමයි ඒක කොටස් තුනයිනේ ග්‍රහණීය ශුන්‍යාන්ත්‍ර ශේෂාන්ත්‍රය. කුඩාන්ත්‍රය තමයි ආහාර ජීර්ණපද්ධතිය දිගම කොටස. මහාන්ත්‍රයට වඩා කොටයි හැබැයි මහතයි නලයේ මහතයි. ශුද්ධාන්ත්‍රයට වඩා දිග අඩු මහත වැඩි නලයකි. මල වලින් ජලය අවශෝෂණය සිදුවීම නිසා මල අර්ධ ඝන තත්ත්වයටපත් වේ. අර්ධ ඝන තත්ත්වයටපත් වෙනවා අර ඉතුරු වෙච්ච ටික. ඒතර මල කියලා කියන්නේ. ගුද මාර්ගයේ මල తాවකාලිකව ගබඩා කර තබා ගැනීම මෙහිදී සිදුවේ. ගුදය ජීර්ණ පද්ධතිය අවසානයේ ගුදයයි. අර්ධ ඝන තත්ත්වයේ පවතින මල ගුද විවරය හරහා දේහෙන් පිට කරයි. අර්ධ ඝන තත්ත්වයේ පවතින මල ගුද විවරය හරහා දේහෙන් පිට කරයි. හරි? ඒ විදිහට තමයි තියෙන්නේ. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්. මේ ගුද මාර්ගයේ වැඩි වෙලාවක් ආහාර තිබුණොත් මොකද ගුද මාර්ගිනුත් ජලය උරා ගන්නවා. අපි හිතමු කෙනෙක්ට මල පහ කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. එයා උමනාවෙන් මේක තද කරගෙන ගොඩක් වෙලා ඉන්නවා. ඒතර ගුද මාර්ගෙන් ලැන්න තියෙන්නේ මල. තියෙන තාක්කල් ජලය උරා ගන්නවා. උරා ගන්න අර අර්ධ ඝන තත්වයේ තියෙන මල වලින් තව ජලය උරා ගන්න ඒ මල තව ඝන වෙනවා. මෙයා තව මේක පස්සට දදා ඉන්නවා වැඩි. තව ඝන වෙනවා. ඝන වෙලා අවසානයේදී මල ද්‍රව්‍ය අනවශ්‍ය පමණට ඝන වෙලා ගුදය හරහා බැහැර කරගත නොහැකි තත්ත්වයටපත් වෙනවා. අන්න ඒකට කියනවා මල බද්ධය. රෝගී තත්ත්වයක්. මල බද්ධය. මල බද්ධය තිබුණාම සමහරක් අය ආයාසයෙන් අර ඕනට වඩා ඝන වෙලානේ ආයාසයෙන් මේක ඉවත් කරන්න වෙරදැරීම නිසා ගුද මාර්ගයේ තුවාල වෙලා රුධිරයත් පිට වෙන්න පුළුවන්. ඒ තරමට වෙනවා. ඉතින් ඒක නිසා හැම ක්‍රියාවලියම ශරීරේ අපි හරි විදියට පාලනය කර ගන්න ඕනේ. අපි හරි සමතුලිතතාවයෙන් පවත්වා ගන්න ඕනේ. ඔන්න එහෙමනම් අපි ආහාර ජීර්ණ පද්ධතියේ මූලික කොටස් ටික ගැන කතා කෙරුවා. අපිට තියෙන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන රෝගාබාධ ගැන ඊළඟට කතා කරමු. හැම පද්ධතියක්ම කතා කරලා ඉවරනවා මේ පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන රෝගාබාධ අපි කතා කරද්දී අපි දැක්ක ආහාර ජීර්ණ ක්‍රියාවලිය වෙන විදිය. ඔබ වහන්සේලාට මේක දීර්ඝව නැහැ. කියන්නේ එකෙන් එක එන්සයිම් විග්‍රහ කරගන්න නැහැ. නමුත් අපි දැක්ක එක තැන්වලදී ඒ ජීර්ණ යුෂ ශ්‍රාවය කරමින් ආහාර ජීර්ණය වෙනවා. ඊළඟ ජීර්ණ අන්තඵල කුඩාන්ත්‍රය අවසාන කොටස ශේෂාන්ත්‍රය උරා ගන්නවා. උරා ගන්න දෙවනි මේ කාර්ය ඒක කරන්න අනුවර්තන තියෙනවා. අවසානයේ දීර්ණේ නොවු සහ අවශෝෂණය නොවු කොටස් දෙයින් බැහැර කරන්නේ. මල ද්‍රව්‍ය හරහා. ඒ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ මූලික අවශ්‍යතා තුනම
ඉටු වෙන හැටි අපි දැක්කා. ඒ නිසා මේ පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් රෝගාබාධ මොනවද කියලා තමයි අපි ඊළඟ කොටසේදී කතා කරන්නේ. මේ ආහාරජීන පද්ධතිය කියන්නේ මුඛයෙන් සහ ගුදෙන් බාහිරයට විවෘත වෙන පද්ධතියක්. අනික තමයි ආහාරජීන පද්ධතිය අපිට ශ්වසන පද්ධතිය වගේ නිරන්තරයෙන් ආහාර ඇතුළු කරනවා. ඒ කියන්නේ බාහිර ද්‍රව්‍ය ඇතුළු කරනවා. ඒ නිසා විවිධ විස බීජ රෝගකාරකයන් මේ ආහාර හරහා ආර්ජින පදේ ඇතුළු වෙන්න පුළුවන්. ඒ නිසා විස බීජ වලට රෝග වලට නිරන්තරයෙන් ගොදුරුන පද්ධතියක් තමයි ආහාර මාර්ගය. ආර්ජින පද්ධතිය. ඒ නිසා මේ පද්ධතිය ආශ්‍රිත ඇතුළු රෝග ගොඩක් තියෙනවා. නමුත් අපි ඒවයින් අපිට වැදගත් රෝග කිහිපයක් ගැන කතා කරලා ඒ රෝග වළක්වන්න අපි අනුගමනය කරන්න ඕනේ යහපත් සෞඛ්‍ය පුරුදු මොනවද කියන එක අපි අපේ ඊළඟ පරිච්ඡේදයේදී කතා කරනවා. ඉතින් මේ පරිච්ඡේදයේදී ආහාර මාර්ගය ආශ්‍රිතව ඇති වෙන රෝග පිළිබඳ සාකච්ඡා කරන්න නම් මේ ආහාර මාර්ගයේ ව්‍යුහය ඒ ක්‍රියාකාරීත්වය ගැන ඔබ වහන්සේලා මේ දරුවෝ ඉගෙනගත්තු කරුණු හොඳින් පරිශීලනය කරලා මතක තියාගෙන අවබෝධ කරගෙන එන්න ඊළඟ පරිච්ඡේදයේදී අපි ආහාර ජීන පද්ධතිය ආශ්‍රිතව ඇති වන රෝගාබාධ ගැන කතා කරන්නට. හොඳයි එහෙමනම් ඊළඟ පරිච්ඡේදයේදී හමු වෙමේ බලාපොරොත්තු ඇතිව මේ පරිච්ඡේදයෙන් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.